yes okay right fine හරි අපි අද කතා කරන්නේ මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට අපි දැන් සාකච්ඡා කරමින් ආවා පාඩම් කීපයක් අද මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ඉන්න පොඩ්ඩක් මෙන්න මේ පාඩම ඔයගොල්ලන්ත් එක්ක කතා කරන්න අනවසර මුදල් ව්‍යාපාරය. හරිද? මේ නෝට් එක හැමෝටම හම්බෙලා තියෙන්න ඕන. හැමෝම ළඟම තියෙනවා මේක. අනවසර මුදල් ව්‍යාපාරයෙන් අපි මේකේ PowerPoint එක කලින් දවසක ඩිස්කස් කරා. PowerPoint එක කලින් දවසක ඩිස්කස් කරා. මේකේ මේ නෝට් එක අපිට කතා සම්පූර්ණයෙන් කතා කරන්න බැරි වුණා. මේක වැදගත් මාතෘකාවක් ඔයගොල්ලන්ට කතා කරන්න ඕන. ඒ නිසා මේ නෝට් එක ලේසි කරගන්න. අපි සාකච්ඡා කරන්නේ අනවසර මුදල් ව්‍යාපාරයන් පිළිබඳ Word document එක PowerPoint එක මේක අපි කරලා තියෙන්නේ right? මෙන්න මේ නෝට් එක. Clear? හරි නේද? අපි මේ ලෙසන් එක ලේසි වෙන අනවසර මුදල් ව්‍යාපාර නෝට් එක ලේසි කරගන්න. right. අපි මං හිතන්නේ මම මේ පොඩි කොටසක් මුලින් සාකච්ඡා කරා මුල් කලින් දවසක. නමුත් අපි අද සම්පූර්ණයෙන් මේ නෝට් එක කතා කරන්න බලාපොරොත්තු වෙන අනවසර මුදල් ව්‍යාපාරය. Unauthorized finance business. හරිද? මම හිතන්නේ හැමෝම පාඩමත් එක්ක ඉන්න ඇති. right? clear ඔයගලන්ට ඔක්කොම clear නේද? මම අනවසර මුදල් ව්‍යාපාරෙන් පටන් ගන්නෙ. මේ Word document එක මේ note එක අතර ගන්න. මේක ටිකක් important lesson එකක් right? දැන්ට සම්බන්ධ වෙන්න ඔක්කොම කියන්නේ right. හරි නේද? right? ready ද? කට්ටිය ලේසිද? okay. को रेस्पॉन्स करना कट right okay fine right හරි අපි බලමු අනවසර මුදල් ව්‍යාපාරයන් අපි මේ ගැන PowerPoint එකත් කතා කරලා තියෙන නිසා මම ටිකක් වේගෙන් කතා කරගෙන යන්න බලනවා අනවසර මුදල් ව්‍යාපාර මූල්‍ය ව්‍යාපාරය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ අපි දන්නවා අපේ මම කිව්වා ඔයගොල්ලන්ට මීට කලින් මම කියලා තියෙනවා මේකේ මූලිකම නීතිය වෙන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාර සම්බන්ධව non banking financial business සම්බන්ධව finance business ගැන තියෙන මූලිකම නීතිය වෙන්නේ 2011 අංක 40 දරන මුදල් ව්‍යාපාර පනත. ඒ අනුව මේක නිකන් අපේ බයිබලයේ වගේ කියලා මම ඔයගලන්ට කලින් කිව්වා මතක ඇති. එතන මේ පනතේ අනවසර මුදල් ව්‍යාපාරයට එරෙහි ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් විශේෂයෙන් නිසි බලපත්‍රයක් නොමැතිව තැන්පතු කැඳවමින් කරනු ලබන ව්‍යාපාර සම්බන්ධව විධිවිධාන සලස්වා තියෙනවා. ඒ කියන්නේ මේ පන්ති තමයි තියෙන්නේ මූලික වශයෙන්ම නිසි අවසරයක් නිසි බලපත්‍රයක් නැතුව මුදල් ව්‍යාපාර කරගෙන යන්න බෑ කියලා නීතිමය තත්ත්වය පනවලා තියෙන්නේ මේ පනත යටතේ මේ නීතිය යටතේ. මෙම් විධිවිධානයන් මොනවාද යන්න සාකච්ඡා කිරීමයි මේකේ මේ සාකච්ඡාවේ ආරමුණ මේ ડોකියුමන්ට් එකේ ආරමුණ. එතකොට මේකේ මුල හරිය අපි කලින් දවසක් කතා කරා නමුත් කමන්නේ මුලින් ඉඳලා පොඩ්ඩක් කතා කරමු. මේක හරියටම අපි මේ සම්බන්ධ වෙන්න ඕන නිසා. එතකොට මාධ්‍ය ආයතන සඳහා ඇති කරනු ලබන විශේෂිත බැඳීම් නැතොත් වගකීම් මාධ්‍ය ආයතන වලට මේ සම්බන්ධයෙන් විශේෂ බැඳීම් නීතියෙන් ඇති කරලා තියෙනවා මේ පනත යටතේ 42 වන වගන්තියේ දක්වලා තියෙනවා. ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලද නිසි බලපත්‍රයක් හෝ පනතේ ප්‍රතිපාදන යටතේ නිදහස් කරන ලද යම් බැංකුවක් නිදහස් කරන ලදී කියලා full stop වෙන්නේ නැහැ. නිදහස් කරන ලද යම් බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතනය හැර කිසිම තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් කිසිම ක්‍රමයකින් හෝ කිසිම ආකාරයකින් ඍජු හෝ වක්‍ර ලෙස තැන්පතු කැඳවීම සඳහා ප්‍රචාරණය කරනු ලැබූ බවට වග බලාගත යුතු අතර. ඒ කියන්නේ මේ නීතිය පනවලා තියෙන්නේම මාධ්‍ය ආයතන වලට. ඒගොල්ලොන් පැහැදිලි ලෙසම එහෙම ප්‍රචාරයක් කරන්නට කලින් ඒගොල්ලෝ සැක හැරලා දැනගන්න අවශ්‍යයි මෙම පුද්ගලයා නැත්නම් මෙම ආයතනය නිසි අවසරයක් ලත් මුදල් ව්‍යාපාර පනතේ නිසි බලපත්‍රයක් ලත් ආයතනයක්ද එහෙම නැත්නම් ඒ අර්ථය නිදහස් කරන ආයතනක් තියෙනවා. නිදහස් කරන ලද ආයතනයක්ද කියන එක අපි ඒව කතා කරා එදා PowerPoint එකේ කතා කරා උගලන්ට මතක ඇති. එහෙමද කියලා සැක හැරලා ඒගොල්ලෝ මාධ්‍ය ආයතන විසින් තැන්පතු කැඳවීම ප්‍රචාර දැන්වීම පළ කිරීමට පෙර අදාළ දැන්වීම් කරු නිසි බලයක් අවසරයක් ලැබී තිබේදයි. දැන්වීම් කරුගෙන් විමසිය යුතු බවට පනතේ 49 වන වගන්තියේ සඳහන් වේ. එතකොට මේ ආකාරයට නීතියම දක්වලා තියෙනවා ඒක හරියටම දැන ගැනීම අවශ්‍යයි කියලා. එතකොට
අපි බලමු ඊළඟට එසේම 542 වන වගන්තියට අනුව මෙවැනි අනවසර මුදල් ව්‍යාපාරයක් පිළිබඳ විශේෂ විමර්ශන කටයුතු කිරීමේ අධිකාරී බලය, ඒ කියන්නේ මේ වගේ දෙයකට ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න තියෙන අධිකාරී බලය හිමිවන්නේ කවුරුන් වෙතද යන්න සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මෙවැනි ව්‍යාපාර පිළිබඳ එනම් අධිකාරී බලයක් නොමැතිව, ඒ කියන්නේ නිසි අවසරයක් නොමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යන හෝ තැන්පතු බාර ගන්නා තැනැත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට පෙර ඒ පිළිබඳ නිසැකවම දැනගැනීමේ කාර්ය සඳහා යම් ආකාරයක ක්‍රියාමාර්ගයක් ගන්න නම් ඊට කලින් දැනගන්න ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයා හෝ මේ ආයතනය අනවසර මුදල් ව්‍යාපාරයක යෙදලා ඉන්නවද කියලා. ඒ සඳහා ඒ දැනගැනීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා කියන DSN BFI Director Supervision of Non-Banking Financial Institutions අධ්‍යක්ෂකවරයා හෝ ඔහු විසින් බලය දෙන ලද මහ බැංකුවේ යම් නිලධාරියෙක් විසින් විමර්ශනයක් පවත්වනු ලැබිය හැකිය. දැන් කාටද පුළුවන්? මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට හෝ ඔහු විසින් නිසි ලෙස බලය පවරනු ලැබුණු නිලධාරියෙකුට මේ ගැන විමර්ශනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආයතනය අනවසර ව්‍යාපාරයක්ද නැත්නම් බලපත්‍රයක් නොමැතිව කරගෙන යන මුදල් ව්‍යාපාරද කියන සම්බන්ධ මූලික විමර්ශනයක් කිරීමේ බලය අධ්‍යක්ෂකවරයාට හෝ විසින් බලය පවරන කෙනෙකුට තියෙනවා. ඒක පනත අරගෙනම දීලා තියෙනවා. මම හිතන්නේ ඒක ඔයගලන්ට පැහැදිලි ඇති. ඒක ක්ලියර් දැන්? ක්ලියර්ද? මෙච්චර කතා කරපු ටික ක්ලියර්ද කියන්න මට? මේ පනත ගැන අපි කතා කරමින් යන්නේ දැන් හරිද? පනත ගැන කතා කරමින් යන්නේ ඒ මූලික කතන්දර ටික ක්ලියර්ද? රයිට්. මේ නීතියක් තියෙනවා 2011 අංක 42. ඒකේ භාගන්තිත් එක්ක මම කිව්වා මෙන්න මේ ආකාරයට නීතිය සඳහන් වෙනවා කියලා. විශේෂයෙන්ම අනවසර මුදල් ව්‍යාපාරයෙන් පාත්තගෙන යාමට ලොකු රුකුලක් වෙනවා මාධ්‍ය ආයතන. ප්‍රචාරණය කිරීම, දැනුවත් කිරීම, දැනුම් දීම. ඒතකොට අනිවාර්යෙන් මේ නීතියට ඒකට බැඳීමක් තියෙනවා. කොයිතරම්ද තියෙනවද කිව්වොත් මේ බැඳීම ඒ අය විසින් එම ආයතනයේ විමසා නිසි ලෙස විමසා දැනගන්න අවශ්‍යයි. ඔබට මෙවැනි ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා නිසි බලපත්‍රයක් අවසරයක් තිබේද කියන වගේ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. රයිට්. ක්ලියර්. අපි ඉස්සරහට යමු. ඊළඟට අනවසර මුදල් ව්‍යාපාරයන් කරගෙන යන ලබන තැනැත්තාට හෝ ආයතනයට හෝ එහි අධ්‍යක්ෂකවරයෙකුට, හවුල්කරුවෙකුට, සමාජිකයෙකුට, ලේකම්වරයෙකුට, කළමනාකරුවෙකුට, සේවා නියුක්තයෙකුට, අනුනියෝජිතයෙකුට, කොන්ත්‍රාත්කරුවෙකුට හෝ විගණකවරයෙකු පිළිබඳ පාස්දාන් පරිදි ක්‍රියා කිරීමේ බලය ලැබේ. මේ බලය ලැබෙනවා නීතියෙන්ම පනතෙන්ම අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන ලබන තැනැත්තෙක් ඉන්නවා ඒ පුද්ගලයාට නැත්නම් ආයතනයට. එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්, හවුල්කරුවෙක් වෙන්න පුළුවන්, සමාජිකයෙක් වෙන්න පුළුවන්, ලේකම්වරයෙක් වෙන්න පුළුවන්, කළමනාකරුවෙක් වෙන්න පුළුවන්, සේවා නියුක්තයෙක් වෙන්න පුළුවන්, අනුනියෝජිතයෙක් වෙන්න පුළුවන්, නැත්නම් කොන්ත්‍රාත් සම්බන්ධ කොන්ත්‍රාත් පදනමින් වැඩ කරන කෙනෙක් හෝ ආයතනයක් වෙන්න ඒ අනුනියෝජිතයෙක් වෙන්න පුළුවන්, හෝ විගණකවරයෙක් පිළිබඳව මෙන්න මේ පහත කියන පහත සඳහන් පරිදි ක්‍රියා කිරීමේ බලයක් මේ පනතෙන් මේ නීතියෙන් ලැබිලා තියෙනවා. මේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට හෝ නැත්නම් ඔහු විසින් බලය පවරන වෙනත් නිලධාරියෙකුට. මොනවද මේ දේවල්? අපි බලමු එකින් එක මොනවද කියලා. මෙතන පාදි සඳහන් වෙනවා. පළවෙනි බුලට් එකේ තියෙන්නේ අවශ්‍ය කරනු ලබන තොරතුරු. ඒ කියන්නේ තොරතුරු කියන්නේ ඉන්ෆර්මේෂන්. මොනවා හරි පොත්පත් වෙන්න පුළුවන්, ලිපි ලේඛන වෙන්න පුළුවන්, පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු නියමිත කාලයක් තුළදී නියමිත ආකෘතියකින් සපයන ලෙස නියම කිරීම. යම් ටයිම් ෆ්‍රේම් එකක් දීලා යම් ආකෘති පත්‍ර දීලා ඒ ආකෘතියට අනුකූලව නැත්නම් නියම කාල සීමාවක් තුළ ඒ තොරතුරු පොත්පත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු නියමිත කාලයක් තුළ නියමිත ආකෘතියෙන් සපයන ලෙස නියම කිරීමේ බලයක්. ඔය කලින් කියපු හැම කෙනෙකුටම මෙතන මේ බලය මේ බලය තියෙනවා. කලින් කියපු හැම කෙනෙක්ගෙන්ම මේ දේවල් ලබා ගන්න. සමාගමෙන්, අධ්‍යක්ෂකවරයෙක්ගෙන්, නැත්නම් නියෝජිතයෙක්ගෙන්, වැඩ කරන සේවකයෙක්ගෙන් ආදී වශයෙන් ඉස්සරලා ලයිස්ට් එකේ හැමෝගෙම මේ හැමෝගෙම මේ තොරතුරු ලබා ගැනීම බලය තියෙනවා. ඊළඟ බුලට් එක. ඉහත සඳහන් ලිපි ලේඛන නිශ්චිත ස්ථානයකදී පරීක්ෂා කිරීම. ඕ ඒවායේ සහතික කළ පිටපත් සැපයීමට නියම කිරීම. ඔය හරි සඳහන් නිශ්චිත ස්ථානයක්. ඒ කාර්යාලයක් පවත්වාගෙන නම් ඒ කාර්යාලය තුලදී එහෙම නැත්නම් වෙනත් ඒගොල්ලන්ගේ කාර්යාලයක් තුල නැත්නම් අධ්‍යක්ෂකවරයා තීරණය කරන වෙනත් ස්ථානයකදී නිශ්චිත ස්ථානයකදී පරීක්ෂා කිරීම හෝ ඒවායේ සහතික කළ පිටපත් සැපයීමට නියම කිරීම. ඒ ලේඛනවල
සහතික කළ පිටපත් සැපීමට නියම කරන්න පුළුවන්. ඒක තවත් බලයක්. ඊළඟ එක ඕනෑම අවස්ථාවක අදාළ ආයතනයේ හෝ ඉහතින් සඳහන් කළ අයගේ පරිශ්‍රයට අදාළ ආයතනයේ පරිශ්‍රය වෙන්න පුළුවන්. අර ඉහතින් කියපු ලයිස්තුවේ ඉන්න ඕන කෙනෙක්ගේ පරිශ්‍රයකට වෙන්න පුළුවන්. පරිශ්‍රයට ගබඩාවකට එහි තිබෙන වාහනයකට ඒ පරිශ්‍රය ඒ පුද්ගලයන් ඉන්න ස්ථානවල වාහනයට ඇතුල් වීම හෝ එම ප්‍රදේශයේ සුරක්ෂිතාගාර කර ඇති මුදල්. ඒ කියන්නේ මොනවාද ආරක්ෂිතව තියලා තියෙන මුදල් විනිමය බිල්පත් සංස්ථා හා රජයේ සුරකුම්පත්. අපි දැන් සුරකුම්පත් පාඩම කතා කරා. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරාජි. ඒ නැත්නම් පුද්ගලිකාංශේ වෙන්න පුළුවන්. තබා ගන්නා ගණන් තබා ගැනීම මෙන්ම එම තොරතුරු වෙනත් ස්ථානයක තිබෙන විට එයට ඇතුළු වී ඉහත පරිදිම පරීක්ෂා කළ හැකියි. ඒගොල්ලන් ගබඩාවක පරිශ්‍රයක නිවසක වෙන්න පුළුවන්. වෙනත් තැනක තියෙන ඉතන වෙන්න පුළුවන්. ඒ ඕන තැනකට ඇතුල් වෙලා ඒවා ගණන් තබා ගැනීම, තොරතුරු ලබා ගැනීම, ඒ සම්බන්ධ පරීක්ෂා කිරීමට බලය තියෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති ඔයගොල්ලන්. ඊටාම සරලව මේකේ තියෙනවා. ඊළඟට ඉහත පුද්ගලයන් සියල්ලන්ගෙන්ම සහ එම ව්‍යාපාරය ගැන තොරතුරු දන්නා අන් සියලුම තැනැත්තන්ගෙන්. ඒ අය විතරක් නෙමෙයි. මේ ව්‍යාපාරය ගැන තොරතුරු දන්න තවත් අය ඉන්නවා. ඒගොල්ලන්ගේ සන්තකයේ පවතින තොරතුරු ඉන්ෆර්මේෂන් පිළිබඳ ප්‍රශ්න ඇසීම, වාර්තා කිරීම, ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ දියුරුම් හෝ ප්‍රතිඥා දෙන ලෙස නියම කිරීම. ඒ දේවල් කරන්නත් බලය තියෙනවා මේ යටතේ අධ්‍යක්ෂවරයාට. මම හිතන්නේ මේ කාරණා ඔයාලට පැහැදිලි වෙන්න ඕන. ඊළඟට විමර්ශනයට භාජනය කරනු ලබන ආයතනයේ පාලක පාලිත හෝ ආශ්‍රිත සමාගමකට ඒ විමර්ශනයට භාජනය කරනු ලබන ආයතනයට උඩින් තව ඒ ආයතනයේ පාලනය කරන පාලක සමාගමක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ වගේම මේ ආයතනයට පහලින් මේගොල්ලෝ විසින් පාලනය කරන වෙන පාලිත සමාගමක් වෙනවා. හෝ ආශ්‍රිත සමාගමක්. ඒගොල්ලෝ එක්ක වැඩ කරන සමාගමකට බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ මතය අනුව එම ආයතනය සමග හෝ එම පුද්ගලයා සමග සැලකිය යුතු මූල්‍ය සබන්තාවයක් ඇති පුද්ගලයන් හෝ පාර්ශ්වයන් වෙත ඉහතින් සඳහන් කළ ආකාරයටම තොරතුරු සපයන ලෙස නියම කිරීම. අපි ඉහතින් කිව්වේ මොනවද? ඒගොල්ලන්ගේ පොත්පත්, වාර්තා, ලිපිගොනු, අනිකුත් තොරතුරු සහ ඒගොල්ලන් ගබඩාවකට ඇතුල් වෙන්න, පරිශ්‍රයට ඇතුල් වෙන්න, වාහනයකට ඇතුල් වෙන්න, ඒ සියලු මුදල් පරීක්ෂා කරන්න, නියමිත ස්ථානකදී පරීක්ෂා කරන්න, නියමිත වේලාවකදී ඒවා එවන්න කියන තොරතුරු ඒ සියලුම දේවල් වෙනුවෙන් මෙන්න මේ අය වෙනුවෙනුත් ඒ බලය විමර්ශනයට භාජනය කරන ලබන ආයතනයේ අනිකුත් ආයතන වෙනුවෙනුත් මේ කියපු ආයතන පාලක පාලිත හෝ ආශ්‍රිත සමාගමකට උනත් ඒ බලය පතුරවන්න බලය මේ නීතිය හැටියට මේ අධ්‍යක්ෂවරයාට ලබා දීලා තියෙනවා. ඒක පැහැදිලි ඇති. ඊළඟට සීළු තොරතුරු දන්නා වෙනත් පාර්ශ්වයන් සිටිනම් ඔවුන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳෙමි. තවත් තොරතුරු දන්න පාර්ශ්වයන් වෙනත් අය ඉන්නවා. ඔවුන්වත් මුණ ගැහිලා කතා කරන්න, සාකච්ඡා කරන්න කැඳවීමේ හැකියාව බලය මේ යටතේ තියෙනවා. ඒ වගේම වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් නොවේ? මේක විශේෂයෙන් වැදගත්. වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් නොවද? විමර්ශන කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහාය ලබා ගැනීම. වෙනත් නීතිවල මොනම තත්ත්වයන් තිබුණා වුණත් ඊට වඩා මේ නීතිය බලවත්. මේක අනිත් නීතිය අභිබවා යනවා. ඒතර මේ යටතේ ඒ මොන සඳහන් කරලා තිබුණත් විමර්ශන කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නැත්නම් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහාය ලබා ගැනීමේ බලයත් මේ පනතෙන්ම මේ නීතියෙන්ම ලබා දීලා තියෙනවා මේ අධ්‍යක්ෂවරයාට. ඊළඟට ඉහත අරමුණු සඳහා සුදුසුයි සලකනු ලබන වෙනත් යම් ක්‍රියාමාර්ගයක් ගැනීම. තව මොන හරි සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ ඒකත් ගැනීම බලය තියෙනවා. ඉහත කරුණු පිළිබඳ විමර්ශනයේදී බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා සෑහීමට පත්වන්නේ නම් මොනවාද සෑහීමට පත්වන්නේ? ඔව් මෙවැනි අනවසර මුදල් ව්‍යාපාරයක් මේ පුද්ගලයා විසින් කරගෙන යනවා කියන එක පිළිබඳව සෑහීමට පත් වෙනවා නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කරන්න ඕන. ඕක තමයි මේගොල්ලන්ට තියෙන බලය මූලික විමර්ශනයක් කිරීම සඳහා මේ මොනවද කරන්නේ? මූලික විමර්ශනයක් පවත්වන්න පුළුවන් මේ මෙවැනි පැමිණිල්ලක් ලැබුණොත් හෝ මෙවැනි තොරතුරක් ලැබුණොත් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට ඔන්න මේ බලතල ප්‍රමාණය පනතෙන්ම ලබා දීලා තියෙනවා. මේක පැහැදිලිද කට්ටියට? මේක පැහැදිලිද? රෙස්පොන්ස් කරන්න. ක්ලියර්? පැහැදිලි නේද? මේ කතා කරපු ටික පැහැදිලිද? yes okay right. නෑ ඔයාලා රෙස්පොන්ස් කරනවා right. හරි okay. හරි අපි ඉස්සරහට යමු. අපි ඊළඟට බලමු. ඒකේ ඉස්සරහට යමු. ඉහළ සඳහන් කරන ආකාරයට විමර්ශනයක් කිරීමෙන් පසු දැන් මේ මූලික විමර්ශනය මෙහෙම පවත්වනවා. පසු
එම ආයතනය හෝ පුද්ගලයා අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට තීරණය කිරීමේ අධිකාරී බලය මෙහෙම තීරණයක් ගන්න තියෙන ඕනනම් ඒ තීරණය කිරීමේ අධිකාරී බලය කියන්නේ ඔතොරිටි එක ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබේ. ඒ බලය තියෙන්නේ මුදල් මණ්ඩලය වෙන කාටවත් නෙමෙයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය. මම මුදල් මණ්ඩලය ගැන ඔයගොල්ලන්ට මීට කලින් කිව්වා. මහ බැංකුව ගැන පොඩි පාඩමක් අපි කලින් කරා. මුදල් මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව ඒක සමන්විත වෙන්නේ කොහොමද? ආදී වශයෙන් කිව්වා. අනේ ඒ කියන මුදල් මණ්ඩලය තමයි ලීගල් එන්ටිටි එක මේ බලය තියෙන. මේ නීතිය කියලා දෙන්නේ එවැනි එහෙම විමර්ශනයකින් පස්සේ එවැනි තීරණයක් ගැනීම. ඔව් මේගොල්ලෝ අනවසර මුදල් ව්‍යාපාරයක් කරන යන බවට තීරණය කරන්න. determination of the මේ decision. ඒ කියන්නේ determine තීරණය කරන්න. ඒ බලය තියෙන්නේ මුදල් මණ්ඩලයට. එතකොට ශ්‍රී ලංකාවේ මුදල් මණ්ඩලයට පැවරී තිබේ. පනතේ 42 4 වගන්තිය ප්‍රකාරව මෙම් බලය ලැබී තිබෙන අතර එවැනි තීරණයක් ගැනීමෙන් පසුව කඩිනමින්ම ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පනතේ සඳහන් කරලා. එවැනි අවස්ථාවක ඉක්මනින්ම ගන්න පුළුවන්. කඩිනමින්ම ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද යන්න පනතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ එහෙම තීරණයක් ගත්තම ගත්ත ගමන් immediately after this decision මොනවාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මුදල් මණ්ඩලෙට කියන එක සඳහන් කරලා තියෙනවා. මම මේ නෝට් එක හදලා තින්නේ මෙවැනි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න අහලා තියෙනවා ඔයගොල්ලන්ගේ. ඒ නිසා ඒවට ගැළපෙන ආකාරයේ උත්තරයක් විදිහට තමයි මේ නෝට් එක හදලා තියෙන්නේ. නිසා මේවා හරි සැලකිල්ලෙන් විමසිල්ලෙන් බලලා හොයලා කියවලා ඔළුවේ තියාගන්න අවශ්‍යයි. හරි? එතකොට ඊට සඳහන් කළ පරිදි විමර්ශනයේ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කළ පසු අන්න දැක්කද? ඒතොර විමර්ශනය කරන්නේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා. එයා විසින් ඊට පස්සේ මේ තොරතුරු වාර්තා එයා සෑහීමට පත් වෙනවා මෙතන වයලේෂන් එකක් තියෙනවා. මෙතන අනවසර මුදල් ව්‍යාපාරයක් කරන්න කියලා ඒක වාර්තා කරන්න මුදල් මණ්ඩලයට. ඊට පස්සේ මුදල් මණ්ඩලය විසින් එම ආයතනයෙන් තැනැත්තන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ. එහෙම තීරණයක් ආවට පස්සේ මුදල් මණ්ඩලය කරන්නේ ඒ පාර්ශවයට තොරතුරු කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඒ අනුව එම පාර්ශවය විසින් පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට නිගමනය කර පාස්දාන් පරිදි ක්‍රියා කළ යුතු බව දන්වා දෙනවා. එහෙම වයලේෂන් එකක් තියෙනවා නම් උල්ලංඝනය කිරීමක් තියෙනවා නම් ඊට පස්සේ මුදල් මණ්ඩලයට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග කීපයක් ගන්න පුළුවන්. ඒවා පිළිවෙලට දක්වලා තියෙනවා මෙතන පල්ලෙහාට අපිට. එකක් තමයි ඒ පිළිබඳ ඔවුන් වෙත ලිඛිතව දැනුම් දීම අවශ්‍යයි. ඒක පළවෙනිම අවශ්‍යතාවය. එහෙම තියෙන වයලේෂන් එකක් තියෙනවා මුදල් මණ්ඩලය විසින් ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දීම අවශ්‍යයි. ඒවා දැනුම් දීම සමගම හෝ ඉන් පසුව අවශ්‍යයි සලකනු ලබන විධාන, ඒ කියන්නේ ඕඩර්ස් නිකුත් කරන්න පුළුවන්. මොනවද? එම ව්‍යාපාර කටයුතු වෙනත් පාර්ශ්වයකට පැවරීම කරන්න පුළුවන්. ඒ වගේම තැන්පතු ආපසු ගෙවීම හෝ සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා නිසි අධිකරණ බලය ඇති අධිකරණයකට නියමිත කාලයක් තුළදී ඉල්ලීමක් කරන්න පුළුවන්. මොකද අධිකරණයකින් අවසරයක් ගන්න ඕන මේ ගණන් බේරා වසා දැමීමක් කරන නිසි අධිකරණ බලය ඇති අධිකරණයක්. ඒ කියන්නේ මේ ව්‍යාපාර ස්ථානයේ පිහිටා තිබෙන ප්‍රදේශ අධිකරණය හෝ එහෙම නැත්නම් ඒ සඳහා සුදුසු අධිකරණ බලයක් තියෙන අධිකරණයකින් ඒක සමහර විට වාණිජ්‍ය මහාධිකරණයක් වෙන්න පුළුවන්. නැත්නම් මහාධිකරණයක් වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ මේ බලය ලබා ගන්න ඕන. නියමිත කාලයක් තුළ ඉදිරිපත් ඉල්ලීමක් කිරීම. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමන විධිදාන තිබුණද? වෙනත් මොනවා නීතියක මොනවා තිබුණද? මුදල් මණ්ඩලය විසින් පහත් සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකියි. මුදල් මණ්ඩලයට පල්ලෙහා සඳහන් පහත් වෙන ක්‍රියාමාර්ග ගන්න පුළුවන් එවැනි අවස්ථාවක අනිත් නීතියක වෙනත් නීතියක මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා අපි බලමු ඊගාවට. මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. තැන්පතු කරුවෙකු යම් ගිණුමක් හෝ කොන්ත්‍රාත් කරුවෙකු සමග ඇති කරගත් ගිවිසුමක්. තැන්පත් කරුවෙකු වෙන්න පුළුවන් යම් ගිණුමක් හෝ කොන්ත්‍රාත් කරුවෙකු සමග ඇති කරගත් ගිවිසුම. මේ ආයතනය නැත්නම් මේ පුද්ගලයන් තැන්පත් කරුවෙක් එක්ක වෙන්න පුළුවන් යම් ගිණුමක් හෝ කොන්ත්‍රාත් කරුවෙකු සමග ඇති කරගත් ගිවිසුමක් සමාලෝචනය කරනු ලැබීමෙන් පසුව මුදල් ආපසු ගෙවීම පොලි අනුපාතික සහ අය කිරීම සම්බන්ධයෙන් හෝ විධිදාන ඇතුළත් ගිවිසුමේ නියමයන් වෙනස් කිරීම. අන්න එවැනි බලයක් තියෙනවා එවැනි අවස්ථාවක. right? ඊළඟට ඉහත විධාන අනුව කටයුතු නොකරන විට ගණන් බේරා වසා දැමීම හෝ අධිකරණයකින් බුන්වත් බව ප්‍රකාශ කිරීම සඳහා ක්‍රියාමාර්ග ඇතුළු මුදල් මණ්ඩලය විසින් සලකනු ලබන පියවර ගනු ලැබීම. වෙනත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එම ආයතනයේ තැනැත්තාගේ මුදල් හා දේපල ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. ඒ ආයතනයෙන් දේපල ඒවල් මුදල් ලබා ගැනීම සඳහා පියවර ගන්නත් පුළුවන්. ඊළඟට එම ආයතනය හෝ පුද්ගලයා මුදල් ව්‍යාපාර පන්තියේ විධිදාන උල්ලංඝනය කරනු ලැබූ බවට එම ආයතනය හෝ පුද්ගලයා මුදල් ව්‍යාපාර පන්තියේ විධිදාන උල්ලංඝනය කරනු ලැබූ බවට
මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව ඇතුළත සංසරණය වන දෛනික මෙතන සිංහල කියලා වෙනවා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල අවම වශයෙන් දැන්වීම් පළ කරනු ලැබීම. ඔන්න ඔය විදිහට ඔය ආකාරයට ක්‍රියාමාර්ග ගැනීම බලය තියෙනවා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට. දැන් මේ ටික ක්ලියර්ද මෙතන නිකන් ක්ලියර් මේ කතා කරපු කාරණා පැහැදිලිද ඔයගලන්ට? දැන් විමර්ශනයක් කරන්න ඕන විමර්ශනය කරන බලය තියෙන්නේ කාටද? විමර්ශනයේ තියෙන බලතල මොනවද? විමර්ශනයෙන් පස්සේ ඒගොල්ලෝ අධ්‍යක්ෂකවරයා ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ඒ අනුව ඊට පස්සේ තීරණයක් ගැනීම බලය තියෙන මුදල් මණ්ඩලෙට. මුදල් මණ්ඩලය immediately after this decision එහෙම තීරණයක් ගත්තාන් පස්සේ ඉක්මනින්ම ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? සහ ඒ අනුව ඔවුන්ට ලැබෙන බලතල මොනවද කියලා අපි මේ කාරණා ටික සාකච්ඡා කරා. මේ ටික පැහැදිලිද ඔයගලන්ට? ඒක ක්ලියර්ද ඔක්කොටම? ඒක ක්ලියර්. right okay clear okay fine right හරි අපි ඉස්සරහට යන්නේ. ඊළඟට මේක තව කොටසක් තියෙනවා. ඒ නෝට් එකේ තව කොටසක් තියෙනවා. විමර්ශනයක් අතරතුරදී ක්‍රියාවිරහිත කිරීමේ නිවේදනයක් නිකුත් කිරීම. يعني freezing order. freeze කරනවා කියලා අපි කියන්නේ විමර්ශනයක් අතරතුරදී ක්‍රියාවිරහිත කිරීමේ නිවේදනයක් නිකුත් කිරීම. ඒ වගේ විමර්ශනයක් කර කලින් කියපු ආකාරයට කලින් කොටස අපි සාකච්ඡා කරන්නේ අධ්‍යක්ෂකවරයාට විමර්ශනයක් කරන්න පුළුවන් කියලා. එවැනි විමර්ශනයක් පවත්නා කාලයක් තුල අතරතුරදී ක්‍රියාවිරහිත කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමේ බලය තියෙනවා කාටද? බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයාට. හරි. එහෙම නැත්නම් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න ඕන කොහොමද කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. අපි ඒ ටික බලමු. ඒ සඳහන් කළ විමර්ශනයේ අතරතුරදී නිකුත් කළ හැකි ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක ස්වභාවය. ඒ කියන්නේ nature of the freezing order. නියෝගයක ස්වභාවය පිළිබඳව මුදල් ව්‍යාපාර පනතේ 44 වන වගන්තියේ සඳහන් වේ. ඒක 44 වගන්තිය ගැන කියනවා. ඒ අනුව යම් ආයතනයක් හෝ තැනැත්තෙකු පිළිබඳව විමර්ශනය අතරතුරදී ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් අතරතුරදී බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා සිටින ඕනෑම අවස්ථාවක ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ හැකි අතර. දැක්කනේ? ඒ විමර්ශනයේ අතරතුර කාලේ ඕනෑම අවස්ථාවක ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්න පුළුවන්. එහි ස්වභාවය පහත පරිදි වේ. ඒකේ ස්වභාවය මෙන්න මේ ආකාරයට වෙන්නේ මොනවද? ආයතනයක් හෝ යම් තැනැත්තෙකුගේ වත්කම් හෝ වගකීම්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වත්කම් තියෙනවා වගකීම්. ඔයගොල්ලෝ දන්නවා ඕනම ව්‍යාපාරයක් ගත්තොත් වත්කම් තියෙනවා වගකීම් තියෙනවා. ඇසෙට්ස් තියෙනවා ලයබිලිටිස් තියෙනවා. ඒ දෙකම වෙන්න පුළුවන්. කොටසක් සම්පූර්ණයෙන් වෙන්න පුළුවන් කොටසක් බැහැර කිරීම. ඒ වගේම ගනුදෙනුවක හෝ ගනුදෙනු වර්ගයකට ඇතුළු වීම. කිසියම් ආකාරයක ගනුදෙනු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තැන්පත් ලබා ගැනීම, ණය ලබා දීම, ඒ වගේ ගනුදෙනු වර්ගයක් වෙන්න පුළුවන්. ගනුදෙනු වර්ගයකට ඇතුළු වීම. තැන්පතු කැඳවීම, ඩිපොසිට් මොබිලයිස් කරන. හෝ රැස් කිරීම, එකතු කිරීම. යම් ගිවිසුමකට, දේපලකට, ආයෝජනයකට හෝ සම්බන්ධ යම් ගනුදෙනුවකට ඇතුළු වීම තහනම් කිරීම. ඔන්න ඕක තමයි ස්වභාවය. ඒතර ඕගොල්ලන් කොහෙද තනක ප්‍රශ්නයක් ඇහුවොත් මේ ෆ්‍රීසිං ඕඩර් එකක් නැත්තම් මොනවාද ක්‍රියාවිරහිත කිරීමේ නිවේදනයක ක්‍රියාවිරහිත කිරීමේ තත්ත්වයකදී ඇතිවන ස්වභාවය කුමක්ද ඔන්න ඔය කාරණා කියනවා. ආයතනයක් හෝ යම් මේ අපි ඉන්වර්ට් කමා දාලා තියෙන සංගල ආයතනයක් හෝ යම් තැනැත්තෙකුගේ වත්කම් හෝ වගකීම් කොටසක් බැහැර කිරීම. ගනුදෙනුවක හෝ ගනුදෙනු වර්ගයකට ඇතුළු වීම. තැන්පතු කැඳවීම හෝ රැස් කිරීම. යම් ගිවිසුමකට, දේපලකට, ආයෝජනයකට හෝ සම්බන්ධ යම් ගනුදෙනුවකට ඇතුළු වීම තහනම් කිරීම තමයි මේ ෆ්‍රීසිං ඕඩර් එකෙන් කරන්නේ. ඕක හොඳට මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. ඕක තමයි ෆ්‍රීසිං ඕඩර් එකේ ස්වභාවය. nature of the freezing order. ඊට පස්සේ බලමු අපි එසේම මෙවැනි ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් එම නියෝගයේ නිසි අධිකරණයක් මගින් තහවුරු කරන තෙක් ඒක නිකුත් කරාම බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා නිසි අධිකරණයකින් ගිහිල්ලා ඒක තහවුරු කරන්න ඕන. තහවුරු කරන තෙක් නිකුත් කිරීමේ දින සිට දින 7ක් ඉක්ම වූ කාලයකට බලාත්මක නොවිය යුතුයි. ඒ කියන්නේ මොකක්ද මේකෙන් කියන්නේ? ඒ වගේ ෆ්‍රීසිං ඕඩර් එකක් දාන්න පුළුවන් උපරිම දින 7ක කාලෙට විතරයි. ඒ දින 7 ඇතුළත අධ්‍යක්ෂකවරයා ඉක්මනින්ම නොපමාව නිසි අධිකරණයකට ගිහිල්ලා ඒ සම්බන්ධව තහවුරුවක් නැත්නම් ඒකට අනුකූලතාවයක් ලබා ගන්න ඕන අධිකරණයකින් බලයක් ලබා ගන්න අධිකරණයකින්. ඒක එතකොට තමයි නීත්‍යානුකූල වෙන්නේ. කාලයකට බලාත්මක නොවේද. එය තහවුරු කිරීම සඳහා මහාධිකරණය සඳහා සුදුසු අපේක්ෂා කරන යම් කාලයකට දීර්ඝ කරනු ලැබේ. ඒකට මහාධිකරණයට ගිහිල්ලා ඉල්ලීම කරාම ඊට පස්සේ ඒකට පුළුවන් ඒ ෆ්‍රීසිං ඕඩර් එක මාස 3ක් මාස 4ක් ආදී වශයෙන් ඒ විමර්ශන කටයුතු කරන සාධාරණ කාලයක් ඇතුළත ඒක සම්පූර්ණව ඒ ෆ්‍රීසිං ඕඩර් එක ක්‍රියාත්මක කරන අවසරයක් අධිකරණයෙන් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. තැන්පතු බාර ගැනීමට අදාළව
බලපවත්වන නීති රීති මගහැර යමින්. තවත් පැත්තක් තමයි මේ ගොඩාක් අනවසර මුදල් ව්‍යාපාර කරන අය කරනවා මේ තැන්පතු බාර ගැනීමට අදාළව නීති රීති තියෙනවා. ඒ කියන්නේ හැමෝටම තැන්පත් ගන්න බෑ. බැංකු වලට පුළුවන්, මුදල් සමාගම් වලට පුළුවන්, සහ අනිකුත් අවසර දීලා දෙන ආයතන වලට පුළුවන් තැන්පතු ගන්න. එහෙම නැත්නම් කිසි කෙනෙකුට එහෙම නීතියෙන් අවසරයක් නැතුව ජනතාවගේ මුදල් එකතු කරන් තැන්පත් ලබා ගන්න බෑ. එතකොට අපි මුදල් ව්‍යාපාර පන්තේ PowerPoint එක කතා කරද්දී මේ දේවල් කිව්වා වගන්ති එක්ක. මොනවද බලය තියෙන්නේ කාටද? ඒවා අවසර තියෙන්නේ කාටද? නිදහස් කරන්නේ කවුද කියලා අපි කතා කරා. වුණාට මතක ඇති ඒවා. තැන්පතු බාර ගැනීමට අදාළව බලපවත්වන නීති රීති මගහැර යමින්. හැම වෙලේම මේවා මගහැරලා ගිහිල්ලා විවිධ උපාය මාර්ගයන් භාවිතා කරමින් සාමාන්‍ය මහ ජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම සඳහා විවිධ ආයතන හා පුද්ගලයන් ආකර්ශනීය වූ මූල්‍ය සේවාවන් කලින් කලට ඉදිරිපත් කරනු ලැබේ. හරි attractive financial services product and services offer කරනවා මිනිසුන්ට මෙවැනි ආයතන. බොහොම සිත් ලැබ ගන්නසුළු වැඩිපුර පොලියක් ලැබෙන ආකාරයේ වැඩි පහසුකම් ලැබෙන ආකාරයේ ඒවා මිනිසුන්ට පිරිනමනවා. පිරිනමලා එවුන් ලබා උත්සාහ කරනවා එවැනි අයගෙන් විවිධ උපාය මාර්ග වලින් මේ අර නීති රීති මගහැරලා ගිහිල්ලා තැන්පත් ලබා ගන්න. එම නිසා තැන්පතු හා සම්බන්ධ වන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන මෙන්ම අනවසර මුදල් ව්‍යාපාරයන් වන පිරමීඩ යෝජනා පිළිබඳ දැනුවත් වීම වැදගත්. ඒ නිසා වැදගත් වෙනවා මේ තැන්පතු හා සම්බන්ධ වන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන මොනවද? මුදල් ව්‍යාපාර පන්තියේ මේ තැන්පත් සම්බන්ධයෙන් ප්‍රතිපාදන අපි දැන්ටම කතා කරලා තියෙනවා. ගැන තැන්පතුවක් කියන්නේ මොනවද? මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොනවද? මම PowerPoint එකේ වගන්ති එක කතා කරා. ප්‍රතිපාදන මෙන්ම අනවසර මුදල් ව්‍යාපාරයන් වන පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් වීම වැදගත්. ඒව ගැන මම ටිකක් ඔයගලන්ට කිව්වා. පිරමීඩ ගැන පැහැදිලි කිරීමක් කලින් දවසකත් කරා. ඒ කියන්නේ වැඩිදුර කියවන්න කියලා මම යෝජනා කරා ඔයගලන්ට. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පිරමීඩ ගැන වැඩි විස්තර තියෙන සටහන් තියෙනවා. ඒවා රිෆර් කරන්න කියලා මම ඔයගලන්ට කිව්වා. මුදල් ව්‍යාපාරයෙන් වන පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් වීම වැදගත්. මේ දෙක ගැන කොහොමද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕන. මුදල් ව්‍යාපාර පන්තියේ තියෙන ප්‍රතිපාදන මොනවද? ඒ වගේම පිරමීඩ යෝජනා ක්‍රම මොනවද කියලා බලමු. මුදල් ව්‍යාපාර පන්තියේ 73 වන වගන්තිය අනුව මම ඒක කලිනුත් කතා කරා. PowerPoint එකේ කතා කරා. අනුව තැන්පතු යන්න මෙලෙස අර්ථ නිරූපණය කර ඇත. ඩෙෆිනිෂන් එකක් තියෙනවා තැන්පතු කියන්නේ මොනවද කියලා. ඒකදත් මම කතා කරා. ඉල්ලා සිටි විටක හෝ ගෙවීම් කරන තැනැත්තා හෝ ගෙවීම් බාර ගන්නා තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තන් වෙනුවෙන් එකඟ වූ කාලයකදී හෝ අවස්ථානුගත කරුණු මත පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව මෙතන අදිමිලක් සහිතව හෝ රහිතව නෛතිකව කියන එක නෙවෙයි. මත පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව කියලා හදා ගන්න. ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ගෙවූ මුදල් ප්‍රමාණයක් යනුවෙන් විස්තර කර ඇත. ඒ අනුව ඒ විදිහට විස්තර කරලා තියෙනවා. එතකොට තැන්පතුවක් කියන්නේ මෙලෙස තැන්පතු වාහජනතාවෙන් ලබා ගැනීම බලයලත් ආයතන වන්නේ. කාටද බලය තියෙන්නේ මෙන්න තැන්පතු ලබා ගන්න. මෙන්න මේ පහතින් කියන ලෑස්ති තියෙන ආයතන වලට. 88 අංක 30 දරන බැංකු පනතේ ප්‍රතිපාදනය අර්ථයේ බලපත්‍රලත් බැංකුවක්. අපි දන්නවා බලපත්‍රලත් බැංකු පාත්තගෙන යන්න මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දෙනවා. මෙන්න මේ 88 අංක 30 දරන බැංකු පනතේ අර්ථයේ ප්‍රතිපාදනය අර්ථයේ විශේෂ බැංකු වාණිජ්‍ය බැංකු. ඒ වගේම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති අර්ථයේ බලපත්‍රලත් මූල්‍ය සමාගමක්. ඒගොල්ලන්ට අවසර තියෙනවා. 72 අංක 5 දරන සෞපකාර සංවර්ධන පන්තියේ ප්‍රතිපාදන යටතේ පිහිටුණු ලැබූ සෞපකාර ග්‍රාමීය බැංකු. ඒගොල්ලන්ට තැන්පත් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ නීති යටතේ අවසර දීලා දෙනවා ලබා ගන්න. ඒක ඉහත නීති යටතේම ස්ථාපිත සකසුරු අම්මා නායදන සෞපකාර සමිති සානස සමිතිය වලටත් පුළුවන්. ඒ වගේම මම කලින් ඔයගොල්ලන්ට කිව්වා මේක 2013 අංක 1 දරන දිවිනැගුම පනත ප්‍රකාරව පිහිටුවා ඇති දිවිනැගුම ප්‍රජාමූල්‍ය බැංකු. ඒවටත් මේ තැන්පත් ලබා ගැනීම ජනතාවගේ තැන්පත් ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් තැන්පත් ලබා ගන්න පුළුවන් ආයතන ලයිස්තුවක් මෙතන තියෙනවා. බැංකු ඉන්නවා. මෙතන මේ ලයිස්තුවේ ඉන්න බැංකු විශේෂ ඒ කියන්නේ විශේෂ බැංකු වාණිජ්‍ය බැංකු. ඒ වගේම මුදල් සමාගම්. එතකොට මේ වර්ග දෙකම බැංකු සහ මුදල් සමාගම් දෙකම මහ බැංකුවේ අධීක්ෂණයට ලක් වෙනවා. නියාමනයට ලක් වෙනවා. ඒ වර්ග. මොකද මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන තැන්පත් ගන්න ආයතන. ඊට පස්සේ මේ තුන්වෙනියට තියෙන්නේ සමුපකාර ආයතන. හතරවෙනියට තියෙන සනස ආයතන. ඒ වර්ග දෙකම අධීක්ෂණ නියාමනය කිරීමේ බලය මහ බැංකුවට නෑ. ඒක සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් ඉතින් ඒ කාර්යය ඉෂ්ට කරන. ඒ පාඩම මම ඔයගලට කරා. සමුපකාර පාඩම කළා. ඒකේ ප්‍රතිපත්ති මේ තීරණ ගන්න කවුද? පළාත්බද සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් කොහොමද ක්‍රියා කරන්න කියන ටික මම සාකච්ඡා කරලා තිනවා. දැන්ටවත් සමුපකාර පාඩම යටතේ ඔයගලන්ට මතක ඇති. ඒ වගේම
2013 අංකයක දාලා දිවිනැගුම පනත ප්‍රකාරව පිටුව ඇති දිවිනැගුම ප්‍රජාමූල බැංකු. මේ දිවිනැගුම පාඩම තාම අපි කළේ නැහැ. ඒ සම්බන්ධව අපි ඉදිරියේ කතා කරනවා. දිවිනැගුම පනතක් තියෙනවා. ඒ දිවිනැගුම පනත යටතේ විශේෂයෙන්ම උන්ට බලය දීලා තිනවා ඒ සමෘද්ධි ප්‍රතිලාභීන් ඉන්නවා අඩු ආදායම් ලාභීන්ගේ තැන්පතු ලබා ගැනීම සඳහා ඒක අපි ඉදිරියේ කතා කරනවා. ඔන්න ඔය ආයතනවල පමණයි නීතියෙන් බලය ලැබිලා තියෙන්නේ, නීත්‍යානුකූලව බලය ලැබිලා තියෙන්නේ තැන්පතු ලබා ගන්න. එහෙම නැත්නම් මේ ආයතන හැර වෙනත් ඕනෑම කෙනෙක් තැන්පතු ලබා ගන්නවා නම් ඒ අය අවසරයක් නොමැතිව නැත්නම් අනවසරයෙන් තැන්පතු ගන්නා ආයතන විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? ඒක ක්ලියර්ද? දැන් මෙතන නිකන් ක්ලියර් නේ. අනවසර කියන්නේ ඔය අවසර ලබ්ධ ආයතන හැර වෙනත් ඕනම ආයතනයක් අනවසර මුදල් ව්‍යාපාරවලට වැටෙනවා. ඒක ක්ලියර්ද? හරියට තේරුම් ගන්න ඕනේ මේවා. ක්ලියර්. response කරන්න. yes okay දිනුෂා okay right අනිත් අර තේරෙන්නේ නැතිනේ හරි clear right එතකොට ඊළඟට මම කියවනේ ඉස්සෙල්ලම මේ මොනවද මේ නීතිමය ප්‍රතිපාදන මොනවද තැන්පත් ගන්න පුළුවන් කාටද කියලා අපි දැන් කතා. ඒ වගේ පිරමීඩ් යෝජනා ක්‍රම පිරමීඩ් ස්කීම්ස් ඒ ගැනත් අපි දැනගෙන ඉන්න අවශ්‍යයි බලමු ඊළඟ පිරමීඩ් ගන්න මොනවද කියලා. පිරමීඩ් යෝජනා ක්‍රම වෙනුවෙන් හැදින්වෙන අනවසර ආයතනවල ස්වභාවය හඳුනා ගැනීම වැදගත්. මේකේ කොහොමද ස්වභාවය කියලා බලන්න. මෙවැනි ව්‍යාපාර තැන්පතු යන වචනය භාවිත නොකරමි. තැන්පතු ඒකරාශී කිරීම පිළිබඳ පැහැදිලි කරගන්න ඕනේ. මේගොල්ලෝ තැන්පත් තමයි එකතු කරන්නේ. නමුත් තැන්පත් කියන වචනේ පාවිච්චි නොකර ඉතාම උපක්‍රමශීලීව මේ දේ කරනවා. ඒක අපි පැහැදිලි කරගන්න ඕන. එනම් යම් යෝජනා ක්‍රමයක් කරතේ කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවා ගැනීමේ හිමිකම ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් කිසියම් යෝජනා ක්‍රමයකට කිසියම් ඒකට සම්බන්ධ වෙන්න හිමිකම ලබා ගැනීම සඳහා වෙනත් අය සම්බන්ධ කරන්න. හිමිකම සඳහා ගෙවීමක් කරන්න ඕන. කළ ඒ සඳහා ආදායමක් ලබා ගන්නා ක්‍රමයක් පිරමීඩ් යෝජනා ක්‍රමයක් වේ. මේ දෙආකාරයකින් සිදුවිය හැකියි. බඳවා ගන්නා සංඛ්‍යාව මත තමාට ලැබෙන කොමිෂන් වල තීරණය වීම. ඒ කියන්නේ පහලින් තමාට පහලින් බඳවා ගන්න සංඛ්‍යාව දෙන්නෙක්ද 4 දෙනෙක්ද 8 දෙනෙක්ද 10 දෙනෙක්ද ආදී වශයෙන් බඳවා ගන්න ප්‍රමාණය අනුව තමන්ට ලැබෙන කොමිෂන් වල තීරණය වෙනවා. ඒ වගේම තමා යොදවන මුදල නැතහොත් පැකේජ් මත තමාට හිමි වෙන මුදල තීරණය වෙනවා. ඒ කියන්නේ 5000ද 50000ද ලක්ෂද 1,50,000 ආදී වශයෙන් තමා යොදවන මුදල මත තමාට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙනවා. ඔන්න ඔය ක්‍රම දෙකටම තීරණය වෙන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මොන විදිහට තීරණය වුණත් තමාට පහලින් සිටින අය බඳවා ගැනීම සඳහා හිමිකමක් ලබා ගැනීම තමා විසින් යම් මුදලක් ගෙවලා ඉන්පසුව බඳවා ගන්න අය වෙනුවෙන් තමාට කොමිෂන් මුදලක් හිමි කර ගන්නා ක්‍රමය තමයි මේ පිරමීඩ් කියලා කියන්නේ. මේකට පිරමීඩයක් ආකාරයට තමයි මේක සකස් වෙන්නේ. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට පහළට මේක ගමන් කරනවා. කල්යාමේදී නවකයන් විශාල ස්තර වලින් යෝජනා ක්‍රමයට හඳුන්වා දීමත් සමග සහභාගීන්ගේ රාශිගත දූරාවලිය හයරාකි එක රාශිගත දූරාවලිය පිරමීඩයක් ලෙස නිර්මාණය වීම නිසා මෙලෙස පිරමීඩ යෝජනා ක්‍රමයයි කියනු ලැබේ. මෙහිදී සහභාගීන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණික ආකාරයෙන් වේගයෙන් වර්ධනය වේ. මේවා සැලසුම් සහගත පාරිභෝගික වංචා ලෙස සලකනු ලැබේ. අන්න ඒක ඔයගොල්ලෝ නෝට් එකේ ළඟ තියෙන එකේ වෙනම highlight කරන්න සැලසුම් සහගත පාරිභෝගික වංචා. හරිද? සැලසුම් සහගත පාරිභෝගික වංචා කියලා නමිනුත් මේක හඳුන්වනවා පිරමීඩ්. එවැනි ව්‍යාපාර පොදුවේ හඳුන්වන්න පුළුවන් සැලසුම් සහගත පාරිභෝගික වංචා. මෙවැනි වචනයක් දාලා විභාගිත ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලෝ කතා කරන්න මේ කාරණාව තමයි. ඔන්න පහදින් පිරමීඩ් එක ආකාරය හඳුන්වලා තියෙනවා. ඒ ආකාරයට තමයි මේක වර්ධනය වෙන්නේ. ඊළඟට බලමු මෙවැනි යෝජනා ක්‍රම තැන්පතු වචනේ භාවිත නොකරයි. ඩිපොසිට් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මුදල් ඒකරාශී කරනු ලබන අතර මෙවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේ පහස් දාන්න ආකාරයටයි. මෙන්න මේ පල්ලෙහා මේ විස්තර කරනවා මේකේ කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි බලමු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. උදාහරණයක්. සමාගමක් රුපියල් 5000ක අධිමිලකට රුපියල් 50000ක සමායන. සමාගමක් රුපියල් 50000ක අධිමිලකට. අධිමිලක් කියන්නේ ඇත්තටම වෙළඳ පොලේ ඇත්තටම මේකේ මාකට් ප්‍රයිස් එක මීට වඩා අඩු වෙන්න පුළුවන්. සමහර 30000 25000 ඒ වෙන්න පුළුවන්. නමුත් මේක අධිමිලකට නියම කරනවා. නියම කරලා නිෂ්පාදනයක් විකුණනවා. ඒතර ඒක මිල වෙන්නේ 50000. ගැනුම්කරු හෝ තවත් ගැනුම්කරුවන් බඳවා ගැනීම මගින් කොමිස් සෙපීමට සුසුකම් ලබනවා. එතකොට ගැනුම්කරු
තවත් ගැනුම්කරුවන් බඳවා ගැනීම මගින් කොමිස් ඉපීමට සුදුසුකම් ලබනවා. මෙලෙස තව ගැනුම්කරුවෝද තවත් ගැනුම්කරුවන් බඳවා ගැනීම මින් කොමිස් මුදල් ඉපීමට සුදුසුකම්. ඒ කියන්නේ පහළට හැමෝම තමාට පහලින් මේකට යම්මයි සම්බන්ධ කිරීම හරහා කොමිස් මුදල් ලබා ගැනීමට කටයුතු කරනවා. ලබා දෙනවා. මේදී වෙනත් රුපියල් 10,000ක් වැනි කොමිස් මුදලක් සඳහා සහභාගී වන්නෙකුට ලබාගත හැකි වන්නේ දුරාවලිය ඔහුට පහළ සහභාගී වන සංඛ්‍යාව අවම වශයෙන් 10ක් වූ විට. එයාට පහලින් 10 දෙනෙක් සම්බන්ධ කරොත් එයාට ඒ වෙනුවෙන් 10,000ක් හම්බ වෙනවා. පහළ මට්ටම් වලදී නව සහභාගී වන්නන් 10 දෙනෙකු බැගින් හඳුනා ගනු ලබන සෑම අවස්ථාවකම දුරාවලිය ඉහළින් සිටින්නන්ට නව සිටින්නන් හටත් කොමිස් මුදල් හිමි වේ. ඒගොල්ලන්ටත් කොමිස් මුදල් හිමි වෙනවා කියලා කියන්නේ. ඊළඟට මෙවැනි දැන් ඔය අපි පිරමීඩයක් වෙන ආකාරයක කිව්වේ ස්වභාවය කිව්වේ ඊළඟට මෙවැනි පොදුවේ මෙවැනි අනවසර මුදල් ව්‍යාපාර ඉක්මනින් හෝ කල්ගත වී බිඳ වැටීමට බලපාන හේතු මෙවැනි ව්‍යාපාර ඉක්මනින් සමහරට වැටෙන්නත් පුළුවන් කාලයක් ගිහිල්ලා බිඳ වැටෙන්නත් පුළුවන්. ඒ පොදුවේ ගත්තම ඒවට බලපාන හේතු තියෙනවා. බලමු මොනවද හේතු කියලා. මෙවැනි ආයතන තැන්පත් සඳහා අධික පොලියක් ගෙවනවා. ඒ කියන්නේ තැන්පතු කියලා වචනේ පාවිච්චි නොකර මේ ලබා ගන්න දේවල්ට විශාල පොලියක් ගෙවීමට සමහරට උනන්දු වෙනවා මේගොල්ලෝ. මොකද මේ ව්‍යාපාර පාත්ත ගන්න මිනිස්සු ආකර්ෂණය කර ගැනීම සඳහා. එම පොලි ගෙවීම සඳහා ඊටත් වඩා ඉහළ පොලි ආදායමක් ලබාගත යුතුවත් ඒ ආකාරයේ පොලි ඉපැයීමක් මෙවැනි ආයතන සතු නොවීම. ඊට පස්සේ මෙවැනි පොලියක් ගෙවන්න නම් උදාහරණයක් වශයෙන් මාසකට 10%ක මුදලක් පොලි ආදායම හැටියට දෙන්න ඕන නම් ඒගොල්ලෝ අඩුම තරමේ ඒගොල්ලන්ගේ අනික් වියදම් පියවගෙන 15%කට 18%කට 20%කට ආදී ඊට ඉහළ පොලියකට ඒගොල්ලෝ ආයෝජනය කරනවා. නැත්නම් ණය දෙන්න ඕන. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නැහැ අතන මාකට් එකේ. එවැනි අවස්ථාවන් මේ ආයතන සතු නොවීම. මොන තව හේතුවක් මේ ආයතන බිඳ වැටෙන්න. තුන්වෙනි එක මෙලෙස ඇතිවන අධික අවදානම්. මේක හරි හයි රිස්ක් එකක්. හයි. මෙහෙන් තැම්පත් කරුවන්ගෙන් තැම්පත් මුදල් ගන්නවා. අනික් පැත්තෙන් ලොකු පොලියක් ලබා දෙන්න කියලා කිව්වට එහෙම මුදල් ආයෝජනය කිරීමක් වෙන්නේ නැහැ. නමුත් එහෙම එතකොට එතන ලොකු අවදානමක් ඇති වෙනවා. මනාලෙස කල්පනාකරණය නොවීම. මේක මේ රිස්ක් එක හරියට කල්පනාකරණය වෙන්නේ නැහැ. නොවීමත් මනා අභ්‍යන්තර පාලන හා යහපාලන පරිචයන් ක්‍රියාත්මක නොවීම. ඒකට අභ්‍යන්තර පාලන internal controls ඒ good governance වගේව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට මේ වගේ අවස්ථාවක මේකත් හේතු වෙනවා මේ ආයතන බිඳ වැටෙන්න. මෙවැනි ආයතන නියාමන අධිකාරියේ නියාමන ක්‍රියාමාර්ග වලට හසු නොවීම. නැත්තම් මේවා කවුරුත් විසින් නියාමනය කරන්න අධීක්ෂණය කරන්නේ නැහැ. මේවා අනවසර ව්‍යාපාර. ඒතකොට නැතහොත් නිසි පරිදි ලියාපදිංචි වූ බලපත්‍ර ලබා නොතිබීම. එහෙම වුණාමත් මේ වගේ ආයතන බිඳ වැටෙනවා. මෙවැනි ආයතන රැස් කරගන්නා මුදල් අධ්‍යක්ෂවරුන්ගේ ඉහළ කරුණාකාරීත්වය විසින් අධ්‍යක්ෂවරුන්ගේ හා ඉහළ කරුණාකාරීත්වය විසින් ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම. ඒගොල්ලන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා මේවා සමහරට යොදා ගන්න අවස්ථාවන් තියෙනවා. ඊළඟට පිළිගත් විවෘත ක්‍රමවේදයන්ගෙන් බැහැරව පවත්නා නීති රීති වලට අනුකූලව නොවි ක්‍රියා කිරීම. කියන්නේ රටේ යම් ආකාරයේ පිළිගත් විවෘතව ක්‍රියා කරන්න ඕන විනිවිදභාවයෙන් ක්‍රියා කරන්න ඕන ක්‍රමවේදයන් තියෙනවා. ඒ වයින් බැහැරව පවත්නා නීති රීති වලට අනුකූල නොවි. ඒ කියන්නේ නීති රීති වලට අනුකූල වෙන්නේ විවෘතභාවයෙන් ක්‍රියා කරන්නේත් නැහැ. ඒවත් හේතු වෙනවා මෙවැනි ආයතන කඩා වැටෙන. ඕගොල්ලෝ සමහරට අහලා තියෙන්න පුළුවන් මේ සම්බන්ධ දකුණු පළාතේ මෙහෙම අනවසර මුදල් ව්‍යාපාරයක් කරන කෙනෙක් හිටියා. එයාට කියන්නේ දඬුවම් මුදලාලි කියලා. තව එකෙක් කියන දැඩි දඬුවම් මුදලාලි කියලා. ඒගොල්ලෝ කරන්නේ මේ ආකාරයට මිනිස්සුන්ගේ මුදල් එකතු කරගන්නවා. එකතු කරගෙන වැඩි පොලියක් දෙනවා කියලා. නමුත් ආයි දිගට මිනිස්සු කියනවා මුදල් ආයෝජනය කරනකොට ඒ මුදල් වලින් අර පොලිය ගෙවනවා. එහෙම නැතුව මේගොල්ලෝ හරි ආකාරයෙන් මේ මුදල් ආයෝජනය කිරීමක් හෝ මුදල් ලිපීමක් සිදුවන්නේ නැහැ. ඒවා ඉක්මනින්ම කඩාගෙන වැටෙනවා. ඒ මුදල් යොදවපය අමාරුයි වැටෙනවා. ඒ මොනසේ අන්තිමට දැන් ජීවතුන් අතරත් නැහැ කියලා කියනවා. යම් ආකාරයේ ජීවිත හානි වෙලා එක්ක ඒ මොනසේ පැනලා ගිහිල්ලා හැංගිලා වෙන්න පුළුවන්, මාරලා වෙන්න පුළුවන් කොහොමද දන්නේ. නමුත් ඒ මුදල් දාපය ඊටාම පාඩු ලැබුවා ඒ මුදල් නොලැබී යාමෙන්. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි ඒවයි තියෙන අවදානම තියෙන්නේ. ඊළඟට අපි බලමු තව උපමාතෘකාවක් ගෝලීය මූල්‍ය අර්බුදයේ මූල්‍ය හා කල්ප සමග්‍රය ඇති කළ අහිතකර බලපෑම. දැන් අපි ගෝලීය මූල්‍ය අර්බුදය ගැන පාඩම තාම කතා කරේ නැහැ. ඒ වගේම ඒවා ලංකාවේ කල්ප සමග්‍රය ඇති කළ අහිතකර බලපෑම ගැනත් අපි කතා කරන්න ඕන. නමුත් මේ පාඩම හරිනම් ඕගොල්ලන්ට කතා කරන්න ඕන. ගෝලීය මූල්‍ය අර්බුදයේ පාඩම කතා කරලා ඉවරලා තමයි අපි කතා කරන්න ඕනේ. ඒ නිසා අපි මේ කොටස තියලා තියමු. අපි ඒ පාඩම ඉවරුණායින් පස්සේ දවසක මේක කතා කරන්න. ඕගොල්ලෝ මතක තියාගන්න මේ කොටස අපි
එහෙම තමයි අපිට කතා කරන්න වෙන්නේ. රයිට්? ඒක අපිට ඉදිරි දවසක කතා කරන්න වෙනවා. මොකද මේ පාඩම අපි කරාම ගෝලීය මූල්‍ය අර්බුදයේ පාඩම කරාම තමයි අපිට ඒක කරන්න වෙන්නේ. මම හිතන්නේ මේ සාකච්ඡා කරපු කාරණා ටික ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම මේ සටහන සකස් කළේ සම්පූර්ණයෙන්ම අවිල්ලා තියෙන ප්‍රශ්නයකට උත්තරයක් ආකාරයෙන්. දැන් ඔයගොල්ලන් මේක කියව ගත්තම එවැනි සමානාකාර ප්‍රශ්නයක් හෝ එවැනි ආකාර ප්‍රශ්න ඉදිරිය ආවොත් ඔයගොල්ලන්ට මේකට පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මේක පැහැදිලි වුණා නේද? හැමෝටම පැහැදිලි නේද? මට රෙස්පොන්ස් කරන්න. මේ කතා කරපු ටික සාකච්ඡා කරපු ටික තේරුණා නේද? මෙවැනි ආකාරයෙන් අනවසර මම අර PowerPoint එකෙත් මේවා ගැන කතා කරලා තියෙනවා. අනවසර මුදල් ව්‍යාපාර ලක්ෂණ, ඒවට ගත හැකි මහා බැංකුවකට ගත හැකි ක්‍රියාමාර්ග, ඒවා මූල්‍ය පද්ධතියට බලපාන ආකාරය, ඒවා මුදල් ව්‍යාපාර පන්තියේ තියෙන ප්‍රතිපාදන, තැන්පතුවක් කියන්නේ මොනවද? මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොනවද? තැන්පත් ලබා ගන්න පුළුවන් ආයතන මොනවද? නිත්‍යානුකූල ලෙස. එතකොට ඒ නැත්නම් අනිත් ආයතන අනවසර මුදල් ව්‍යාපාර කියලා මම කියලා තියෙනවා. දැන් මේ ටික පැහැදිලි නේද? මේක විශාල වැදගත්කමක් දරන පාඩමක්. මේකෙන් ප්‍රශ්න හැමදාම වගේ එනවා. සමහරට ලකුණු 10කට 15කට ප්‍රශ්න එනවා. සමහරට කුඩා ප්‍රශ්න එනවා. කොහොමද මේක වැදගත්කමක් තියෙන පාඩම. මේක ක්ලියර් දැන් කට්ටියට. රෙස්පොන්ස් කරන්න. මේ ටික ක්ලියර් නේද? අර ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම ඒ කොටස විතරක් අපි පස්සේ කතා කරන්න මේ පාඩම කතා කරලා ඉවර වෙලා. හරිද? ක්ලියර්ද ඔයගලන්ට? රෙස්පොන්ස් කරන්න. කවුරුත් නැද්ද? හරි. ප්‍රබෝධි රයිට්. ගියාන් ඕකේ. රයිට් ඕකේ. හරි. අපි ඊළඟට යමු. දැන් ඒක අපි කතා කරා. ඊළඟට අපි ළඟ තියෙනවා මෙන්න මේ වගේ ස්වර්ණාභරණ උකස් ගැනීම අපි කතා කරානේ. කතා කරා නේද? ස්වර්ණාභරණ උකස් ගැනීම බර්ඩ් ඩොකියුමන්ට් එක කතා කරා නේද? ඊ සතියේ කතා කරානේ. මම මතකයි කතා කරා. ස්වර්ණාභරණ උකස් ගැනීම අපි ගිය සතියේ කතා කරා නේද? බර්ඩ් ඩොකියුමන්ට් එක PowerPoint එකකුත් තියෙන ඒකත් කතා කරානේ. last week අපි කතා කරානේ. කියන්න කතා කරා නේද? ස්වර්ණාභරණ උකස් ගැනීම අපි කතා කරා last week. ඔව් right. එතකොට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකනේ වර්ඩ් එක. මෙන්න මේ මුදල් හුවමාරු කරවන් කියලා පාඩමක් තියෙන ඕගොල්ලෝ ගාව. PowerPoint එකක් තියෙනවා. ඒක දැන් ඇවිල්ලා ඇති. ඒක අතර ගන්න හැමෝම. මුදල් හුවමාරු කරවන්. මේක අපි කතා කරේ නැහැ. money changes. money changes right? හරිද? money changes හැමෝම ගාව තියෙනවද මේ පාඩම? මේක ඇවිල්ලා දැන් ඔයගොල්ලන්ට එවන්න කියලා කිව්වා. money changes. money changes money changes තියෙනවද පාඩම? ඉතා කුඩා ප්‍රමාණය මේ කුඩා මේ PowerPoint එකක් තියෙන එක money changes තියෙනවා. ඕකේ right. මේ පාඩම අපි කතා කරමු. දැන් මුදල් හුවමාරු කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ විෂය මොකද්ද? බැංකු නොවන මූල්‍ය ආයතන. අපි කතා කරලා ඉඳලා කිව්වා බැංකු නොවන මූල්‍ය ආයතන වල ව්‍යාපාර වල ස්වභාවය. මේකත් එක බැංකු නොවන මූල්‍ය ආයතන ව්‍යාපාර වර්ගයක්. මොකද්ද? මේක සඳහා අවසර ලබා දෙන්නේ 1953 අංක විතරන විනිමය පාලන පනත. දැන් මේ පනත වෙනස් වෙලා තියෙන්නේ. මේ කලින් හදපු නෝට් එක. right? මේ 53 පනතනේ දැන් තියෙන්නේ. දැන් විදේශ විනිමය පනත විනිමය පාලන පනත විදේශ විනිමය පනත කියලා නව පනතක් තියෙනවා. 2017 සම්මත වෙච්ච. ඒතර මේ නව පනතයට තමයි දැන් මේක පාලනය වෙන්නේ. අවසර ලබා දෙන්නේ. ඒතර බලපත් ලබා දෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලට එරෙහිව විදේශ මුදල් මිලදී ගැනීම සඳහා සහ එක් විදේශ විවහාර මුදලක් තවත් විදේශ විවහාර මුදලක් සමග හුවමාරු කිරීම සඳහා තමයි අවසර දෙන්නේ. ඒක පැහැදිලිනේ? ඒක පැහැදිලි. තාම මේ සරලයි මේක. money changes මුදල් හුවමාරු කරනවා. බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවයන්. ව්‍යාපාර කටයුතු සිදු කිරීම සීමා සහිත සමාගමක් මගින් අවම ප්‍රාග්ධන රුපියල් මිලියන 10ක් තිබීම. අධ්‍යක්ෂවරු සහ කාර්ය මණ්ඩලයේ ව්‍යාපාර කටයුතු සඳහා යථා යෝග්‍ය වෙන්න ඕන fit and proper. අවම වශයෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ආදායම් බදු ගෙවන්න ඕන. සමාගමේ මූලික අරමුණ මුදල් හුවමාරු කිරීම ගනුදෙනු වෙන්න ඕන. මෙන්න මේ බලපත්‍රය නිකුත් කරන්න මෙන්න මේ මූලික අවශ්‍යතාවයන් තියෙන්න ඕන මේගොල්ලන්ට. බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණ කළ අවශ්‍යතාවයන්. රුපියල් 5 ලක්ෂයක බැංකු අපකරයක්, පන්තේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකදී දඩ මුදලක් ගෙවීම, ව්‍යාපාර කටයුතු සඳහා හෝ වෙනම ගිණුමක් පවත්වා ගැනීම, ව්‍යාපාරික ස්ථානයේ සුදුසු හා ගැළපෙන ස්ථානයක් වෙන්න ඕන.
මොකද මේ ගැළපෙන හා සුදුසු ස්ථාන money changes මුදල් හුවමාරු කරන්නන්ට වැඩිපුර ව්‍යාපාර තියෙන්නේ විදේශිකයන් ගැවසෙන සංචාරක නිකේතනාශ්‍ර වෙන්න පුළුවන් හෝටල් පරිශ්‍රම වෙන්න පුළුවන් සංචාරක මරමස්ථාන අසල වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ප්‍රධාන නගරවල වෙන්න පුළුවන් එවැනි අවස්ථාවල තමයි ව්‍යාපාරික ස්ථානයේ සුදුසු හා ගැළපෙන ස්ථානයක් දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් නෝර්ලේ නගරේ මෙවැනි සුදුසු හා ගැළපෙන ස්ථානයක් වෙන්න මම පිළිතුරු ළඟ කන්ද මුදුනේ සුදුසු ස්ථානයක් වෙන්නේ නැහැ ගැළපෙන ස්ථානයක් වෙන්නේ නැහැ එහෙම නැත්නම් මේ විදේශිකයන් ගැවසෙන ගල්කිස්ස ප්‍රදේශයේ එහෙම නැත්නම් ඇල්ල ප්‍රදේශයේ වගේ තැන්වල මේ සුදුසු ස්ථානයක් වෙන අනිත් වගේ සුදුසු ස්ථානයක් වෙන්නත් ඕන. ගිණුමක් වෙනවා පාත්තගෙන යන්න ඕන. ඒ වගේ ප්‍රතිපාදන උල්ලංඝන කියන දඩ ගෙවන්න වෙන්න ඕන. ඒ වගේ අපකරයක් තියන්න අවශ්‍යයි. මේවා ටික අවශ්‍ය වෙනවා. සමාගම ඉහත කොන්දේසි වලට එකඟ වන්නේ නම් ශ්‍රී ලංකා මහා බැංකුවේ විනිමය පාලක විදේශ විනිමය පාලක වෙත කැමැත්ත ප්‍රකාශිත ලිපියක් ඉදිරිපත් කරනවා. පාස්නාල් ලීගල් ඉදිරිපත් කරන්න ඕන. ඔන්න ඔය ටික තියෙනවා. මේ සම්බන්ධ සංශෝධන දෙන අපි ඒවා පස්සේ කතා කරනවා. මේ තොරතුරු ලබා දෙන්න ඕන. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියත්වයේ ක්‍රියාත්මක හෝටල් සඳහා මුදල් හුවමාරු සඳහා අවසර ලබා දෙනවා. ලියාපදිංචි මූල්‍ය සමාගම්, විශේෂ කල්බත් සමාගම්, බලපත්ලාභී විශේෂ බැංකු, තෝරාගත් සුපිරි වෙළඳ ඒ කියන්නේ කාගිල්, ස්ලාබ්, ග්ලාෆ් කෑස්, රිචඩ් පීරිස්, ලක්සල වගේ තැන් වලට විශේෂයෙන් මේවා මෙවැනි බලපත්‍ර ලබා දීලා තියෙනවා. මුදල් හුවමාරු කරන එක බොහොම කෙටි පාඩමක්. අද ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මුදල් හුවමාරු කරනවා. මේක හැබැයි විභාගෙදි ප්‍රශ්න අහලා තියෙන්නේ මේ විදිහට නෙවෙයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන්ටමත් දැනුවත් කළා කියලා මට ආරංචි. ඔයගොල්ලන්ට පාස් පේපර්ස් මොඩල් ආන්සර්ස් එක්ක පහුගිය ප්‍රශ්න පත්‍ර මොඩල් ආන්සර්ස් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව දෙන්න තීරණය කළා කියලා මේ මට ඔෆිස් එකෙන් දැනුම් දුන්නා. ඔයගොල්ලන්ට ඒක දැනුවත් කරලා තියෙනවද? පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ පිළිතුරු සමග ඔයගොල්ලන්ට ලබා ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට නොමිලේ මෙහි ලොග් වෙබ්සයිට් එකට ගිහිල්ලා ගන්න පුළුවන් විදිහේ මාර්ගයක් ඒක කියලා තියෙනවද? දැනුවත් කරලා තියෙනවද? මට අද ඔෆිස් එකකින් දැනුවත් කරා එහෙම අවස්ථාවක් දෙනවා කියලා වුණා විභාගයට කලින්. ඒ නිසා ඕගොල්ලෝ හැමෝම ඒ අවස්ථාව පාවිච්චි කරලා මම කරන විෂය මේ බැංකු නොවන මූල්‍ය ආයතන ඒ වගේම මම උත්තර පත්‍ර බලනවා සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් ඒ දෙකේම සම්බන්ධ මම පොඩි අවසාන විභාග කිට්ටු කරලා සාකච්ඡාවන් කරනවා. ඒතකොට මේ ප්‍රශ්න පත්‍ර ආදර්ශ උත්තරත් එක්ක ළඟ තියාගන්න වෙයි ඕගොල්ලන්ට. මම හිතන්නේ මෙහෙන් ඉදිරි කාලේ අවස්ථාව දෙනවා කියලා මට ඔෆිස් එකෙන් කිව්වා. ඕගොල්ලෝ දැනුවත් කරાવી. මේ පේපර්ස් ඕගොල්ලන්ට ලබා ගන්න දෙනවා කියලා. ඒ කියන්නේ ආදර්ශ මේ මොඩල් ආන්සර්ස් with past question papers. ඒ කියන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු සමග ප්‍රශ්න. හැබැයි දැන්ට ඕන නම් මෙහෙට ඇවිල්ලා සල්ලි වලට ගන්නත් පුළුවන්. මම හිතන්නේ මේ අවස්ථාව තියෙනවා. මෙතනින් සමහර ළමයි ඇවිල්ලා මම දකිනවා දැන් අරගෙන යනවා. මේ ඉන්ස්ටිටියුට් එකට ඇවිල්ලා බොරැල්ලේ ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ අවස්ථාව තියෙනවා. කොහොම හරි ඒවා ළඟ තියාගන්න වෙයි ඕගොල්ලන්ට. නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න වෙයි. ඉදිරි කාලේ මම ප්‍රශ්න සාකච්ඡා කරනවා උත්තරත් එක්ක මේ වගේ සමහර තැන්වල සමහර දේවල් එකතු කරගන්න වෙනවා. සමහර තැන් සංශෝධනය වෙන්න තියෙනවා. ඒවා හදා ගන්න ඕගොල්ලෝ ගාව ඒ විස්තර තියෙන්න අවශ්‍යයි. හරි. අපි බලමු ඊළඟට පාඩමකට යමු. දැන් අපි මුදල් හුවමාරු කරන කතා කරා. ඊට පස්සේ තැන්පතු කියලා තව PowerPoint එකක් මම එවලා තිනවා ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට මතක ඇති මම මුල්ම දවස්වල තැන්පතු කියන එක කතා කරා. නමුත් මේ වගේ ටිකක් ඕගොල්ලෝ දැනගෙන ඉන්නවා. මොකද ඕගොල්ලන්ට සාමාන්‍ය ප්‍රශ්න එනවා තැන්පතු ගැන නොඑක ආකාරයේ ප්‍රශ්න එන්න පුළුවන් විභාගෙත් තැන්පතු. deposits right? දැන් මම ඉල්ලුම් තැන්පතු. කියන demand deposit. ඒ කියන්නේ current accounts. ඒකත් එක්තරා විදිහක තැන්පතු වලින්. ඉතුරුම් තැන්පතු ස්ථාවර තැන්පතු. ප්‍රධාන වශයෙන් අපිට මේ තැන්පත් වර්ග තුන මේ විදිහට අඳුර ගන්න පුළුවන් තැන්පතු වර්ග. දැන් ඔයගොල්ලෝ මේ විෂය බැංකු නොවන මූල්‍ය ආයතන. ඒතර බැංකු නොවන මූල්‍ය ආයතන වලට මේ ඉල්ලුම් තැන්පත් නැත්නම් demand deposit නැත්නම් current accounts maintain කරන්න බෑ. ඒවා පාත්තගෙන යන්න පුළුවන් ඉන්නේ වාණිජ බැංකු වලට පමණයි. විශේෂ බැංකු වලටත් බෑ. ඒ වුණාට අපි මේවායි විස්තර ලක්ෂණ හැඩරුව අපි දැනගෙන ඉන්න ඕන. ඒ නිසා තමයි මේක ඇතුල් කරේ ඉල්ලුම් තැන්පත්. නමුත් ඉතුරුම් තැන්පත් ඒ කියන්නේ savings deposit, savings accounts වගේම ස්ථාවර තැන්පතු, fixed deposit, time deposit දෙකම ගන්න පුළුවන් මුදල් සමාගම් වලට. ඒ නිසා බැංකු වලටත් පුළුවන්. ඒ නිසා මේවා ගැන මේ තොරතුරු දැන ගැනීම අවශ්‍යයි. ඒකයි මම මේ PowerPoint එක ලේසි කරගෙන. ඉල්ලුම් තැන්පතු, demand deposits. බලන්න මොකද demand deposit එක කියන්නේ කියලා. මෙමගින් බොහෝ විට කරනු ලබන්නේ වෙනත් ගනුදෙනුවකට ආරක්ෂාව සැපයීම. උදාහරණ චෙක් පතකින් ගෙවීමක් දැක්විය හැකියි. ඔයගොල්ලෝ චෙක් පතකින් ගෙවන විදුලි බිලක් නැත්නම් ලයිට් බිලක් නැත්නම් වෙනත් කෙනෙකුට මොනවාරි ලබාගත් සේවාවක් වෙන රුපියල් 10000ක් හෝ 15000ක් චෙක් පතකින් ගෙවන. ඒක වෙනත් ගනුදෙනුවක් නේ.
මේක විතර මේක කරන මොකද්ද? වෙනත් ගන්දුනකට ආරක්ෂාව සැපීම. ඒ ගන්දුන මුදල් වලින් දුන්නා සමානයි. චෙක් එක දුන්නාම ඒක අරන් බැංකුවට ගිහිල්ලා එයාට කෑෂ් ගන්න පුළුවන්. නමුත් එකම දේ ඒ වෙනත් ගන්දුනකට අවශ්‍ය ආරක්ෂාව තමයි මේකෙන් සපයන්නේ. පැහැදිලිද? මේ වගේ මෙවැනි කරන් ඉල්ලුම් තැන්පත් වලට ඩිමාන්ඩ් ඩිපොසිට්ස් තියන අයට account's තියන අයට පොලියක් හිමි වෙන්නේ නැහැ. මේක හිමි වේ කියලා තියෙනවා. නමුත් ඒක වැරදි. මේක මම වැරදිට මේක හඳුනා ගන්නද ඔයගොල්ලෝ හදා ගන්න. පොලියක් හිමි වේ නෙමෙයි. පොලියක් හිමි නොවේ. නෝට් එකේ තියෙන වැරදි. ඒ නිසා හදා ගන්න. පොලියක් හිමි නොවේ. පැහැදිලිද? සේවා ගාස්තුවක් අය කරනු ලැබේ. මේ සඳහා සර්විස් charge එකක් ගන්නවා කරන්ට් account එක පවත්වන බැංකුව විසින්. මූල්‍ය සමාගම විසින් ඉල්ලුම් තපතු බාර නොගනී කියලා මම සඳහන් කළේ. ඔයගොල්ලෝ දැනගන්න ෆයිනෑන්ස් කම්පැනි ඩිමාන්ඩ් ඩිපොසිට් ගන්නෙ නැහැ. ඒක මතක තියාගන්න. මේකට සර්විස් charge එකක් ගන්නවා. පොලියක් හිමි වෙන්නේ හිමි නොවේ කියලා හදා ගන්න ඕන. එතකොට මේකට වෙනත් ගන්නුවට ආරක්ෂාවයි දෙන්නේ. ඉතුරුම් තැන්පතු සේවිංස් ඩිපොසිට්. මොනවා සේවිංස් ඩිපොසිට්? තමන්ට හැකි පරිදි මුදලක් තැන්පත් කරන්න පුළුවන් මෙවැනි සේවිංස් account එකක. උදාහරණ රුපියල් 100, 500, 1000 ආදී වශයෙන් තමන්ට කැමති තමන්ට තියෙන ප්‍රමාණයක් පුළුවන්. මේකට පොලියක් හිමි වෙනවා. ඒවට යම් ආකාරයක ඉතිරි කිරීම ගින්නුනා පොලියක් හිමි වෙනවා. ඕනෑම දිනක මුදල් ආපසු ලබා ගන්න පුළුවන්. ඒවෙන් තැන්පත් කරන්න පුළුවන්. ඒකට එහෙම විශේෂයක් නැහැ. ඕනෑම දිනක මුදල් තැන්පත් කරන්න ගන්න පුළුවන්. පොලියක් හිමි වෙනවා. සාමාන්‍යයෙන් මේ ස්ථාවර තැන්පත් නැත්නම් මේ ටයිම් ඩිපොසිට්ස් වලට ලැබෙන පොලිය වල අඩු පොලියක් තමයි සාමාන්‍ය ඉතිරි කිරීමට ලැබෙන්නේ. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. ඒක තමයි සාමාන්‍ය වෙන්නේ. ස්ථාවර තැන්පත් ෆික්ස් ඩිපොසිට්ස් නැත්නම් ටයිම් ඩිපොසිට්. වැඩි පොලියක් හිමි වෙනවා. සාමාන්‍ය ඉතිරි කිරීම තැන්පත් වලට වැඩි පොලියක් හිමි වෙනවා. කෙටි මැදි හා දිගු කාලීන තැන්පත් වශයෙන් කරන්න පුළුවන්. ඒ මාසයක්, මාස දෙකක්, මාස 3ක්, මාස 12ක්, මාස 24ක් ඒ ආදී වශයෙන් මුදල් සමාගම නම් මාස 60ක් උපරිම කාලයක් දක්වා කියන්නේ අවුරුදු 5ක් දක්වා කාලයකට තැන්පත් බාර ගන්න පුළුවන් කාලන තැන්පත්. ඕනෑම විටක ආපසු ගත නොහැකි. එහෙම ගන්න බෑ. එහෙම ගත්තොත් අර නියමිත පොලිය ලැබෙන්නේ නැහැ. ණය ලබා ගන්නා විට ගිවිසගත් පොලියට වඩා අඩු පොලියක් හිමි වෙයි. ණය ලබා ගන්නකොට අපි හිතමු ණයක් ගන්නවා කියලා මේ FD එකක් තියලා against FD deposit එකට against cash back loan කියලා මේවට කියන්නේ loan එකක් ගන්නවා. ගන්නකොට අපි හිතමු FD එකට දෙන්නේ 10 නම් loan එක ඊට වඩා වැඩි පොලියක් loan එකට අය කරන්න වෙනවා 12ක් හෝ 14ක්. ඒකයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 100ක අමතර පොලියක් ලැබෙනවා. අවශ්‍ය විටක අප තබාගෙන ණය මුදලක් ලබා ගන්න පුළුවන්. ඒක අපේට collateral එකකට තියලා ණයක් ගන්න පුළුවන්. තැන්පත් රක්ෂණ අරමුදලින් සුරක්ෂිත වේ. මේ තැන්පත් රක්ෂණ අරමුදලකින් සුරක්ෂිත කරලා දෙනවා. ඒ කියන්නේ deposit insurance එක. ඒක තමයි කියන්නේ. හරි. අපි තැන්පත් එකත් කතා කරා. දැන් මේක මේවයි මූලික ලක්ෂණ ඕගොල්ලෝ දැනගෙන ඉන්න අවශ්‍යයි. ඒකයි මේ කතා කරේ right. ඊළඟට පොලිසිය නකර ගිවිසුම් hire purchase. මේකත් අපි කතා කරන්න ඕන මේ PowerPoint එක. කුලිසින මේ කුලිසින් නකර කියන්නේ මතක තියාගන්න ලීසින් නෙමෙයි. ලීසින් කියන්නේ කල්බදු ගිවිසුම්. මේ වෙල කුලිසින් නකර ගිවිසුම්. මේ දෙකේ වෙනස්කම් සංසන්දනය කරපේකුත් තියෙනවා. අපි ඒවත් කතා කරනවා කුලිසින් නකර ගිවිසුම්. මේකේ පාර්ශ්වයන් ඉන්නේ අයිතිකරුයි කුලියට ගන්න පුද්ගලයා. දැන් මම මේ වෙනකන් කතා කරපු ටික ක්ලියර්ද ඔයගොල්ලන්ට? මේ පාඩම කරන්න ඉස්සෙල්ලා මේ වෙනකන් කතා කරපුවා ක්ලියර්ද? මෙච්චර නිකන් කතා කරපු දේ ඔයගොල්ලන්ට ක්ලියර්ද? clear right okay fine right හරි අපි යන්න දැන් මේ පාඩමට පාර්ශ්වයෙන් right මේ විදිහට පාර්ශ්වයන් දෙකක් ඉන්නවා අයිතිකරු ඉන්නෝ ඒ වගේ කුලියට ගන්න පුද්ගලයන් ඉන්නවා මේ පාර්ශ්වයන් දෙක තමයි ගිවිසුමකට සම්බන්ධ වෙන්නේ right අයිතිකරුට විකල්ප දෙකක් තියෙනවා මොකද්ද ගිවිසුමට අනුව මූලික ගෙවීමක් කර ඉතිරි වාරික වලින් අවසන් වාරික ගෙවා ලබා ගැනීමට හැකියාවද ලබා දීමේ හැකියාවද මේ අයිතිකරුට නෙමෙයි මේක අයිතිකරුට විකල්ප දෙකක් තියෙනවා කියන එක මෙතන එන්න ඕන වෙනස් වෙන්න ඕන කුලියට ගන්නවා විකල්ප දෙකක් තියෙනවා මේ හදා ගන්න ඕගොල්ලෝ මේක අයිතිකරුට විකල්ප දෙකක් තියෙනවා නෙමෙයි මේ අදහස් වෙන්නේ කුලියට ගන්න පුද්ගලයාට අයිතිකරුට නෙමෙයි මේ විකල්ප දෙක තියෙන්නේ කුලියට ගන්න පුද්ගලයාට විකල්ප දෙකක් තියෙනවා ඒක හදා ගන්න ගිවිසුමට අනුව මූලික ගෙවීමක් කර ඉතිරි වාරික වලින් අවසන් වාරිකය ගෙවා ලබා ගැනීමට හැකියාව තියෙනවා ගෙවලා ගන්න පුළුවන්. ඊළඟ අවසන් වාරිකයේ ගේමට ප්‍රථම භාණ්ඩය ආපසු ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඔය අවස්ථා දෙකම තියෙනවා මේ ගිවිසුම යටතේ. අර්ථ නිරූපණය මොකද්ද මේ ගිවිසුම කියන්නේ මොකද්ද කියලා අර්ථ නිරූපණය තමයි තියෙන්නේ. ගිවිසුමක් යටතේ භාණ්ඩ කුලියට දෙනු ලබන
එකඟ වූ මුදලක් කුලී වාරික වලින් ගෙවනු ලබන ගිවිසුමක් යටතේ භාණ්ඩ කුලියට දෙනු ලබන ඇග්‍රීමන්ට් එකකින් තමයි මේ භාණ්ඩ කුලියට දෙන්නේ. එකඟ වූ මුදලක් කුලී වාරික වලින් ගෙවනු ලබන යම් එකඟ උච්ච මුදලක් මාසික වාරික වලින් ගෙවන භාණ්ඩයන් අයිතිකරු විසින් භාණ්ඩයේ සන්තකය හිමිකරු දෙන්නේ සන්තකය කුලියට ගන්නාට පවරා අවසානයේ මිලට ගැනීම හෝ ආපසු බාර දීමේ මනාපයක් ඉටු කර ගැනීමෙන් පසුව භාණ්ඩයේ හිමිකම අයිතිය කුලියට ගන්නාට සංක්‍රමණය වන ගිවිසුමක් කියලා තමයි අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. ඔය ගිවිසුමක් අර්ථ නිරූපණය කරපු ආකාරය. කුලියට ගන්නා පුද්ගලයා එයාට කියන කුලී සින්නක් කර ගිවිසුම යටතේ භාණ්ඩයක් සන්තකය අයිතිකරුගෙන් ලබා ගන්න පුද්ගලයා කුලියට ගන්න පුද්ගලයා අයිතිකරු කුලී සින්නක් කර ගිවිසුම යටතේ භාණ්ඩේ කුලියට දෙනු ලබන පුද්ගලයා හෝ අයිතිකරුගේ අයිතිවාසිකම් දරන පුද්ගලයා ඒ වෙනුවෙන් දරන පුද්ගලයා අරමුණ කියන පනතන විශාල වටිනාකම යුතු භාණ්ඩ එකවර මිල්ලී ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයන්ට ඒවා හිමි කර ගැනීමේ අවස්ථා උදා කර දීමත් එවැනි විටකදී භාණ්ඩයේ හිමිකරුගෙන් සිදුවන යම් යම් අසාධාරණ කොන්දේසි වලින් කුලියට ගන්න ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා. ඒක කෙටි PowerPoint එකක්. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගැනීම අවශ්‍යයි. right. දැන් මම හිතන්නේ මේ ස්වර්ණාභරණ පාඩමත් අපි කළා. අපි ඒ පාඩම් ටික ඔක්කොම ඉවර කරලා දැන් මම ලබන සතිය වෙනකොට ඕගොල්ලන්ට ලබන සතියේ ඕගොල්ලන්ට දෙන්න කියලා මම දැන් අද බාර දුන්නා මේ සටහන් වගේක් මගේ ළඟ තියෙනවා ඒවා මම සඳහන් කරන්නම්. 2016 සහ 2017 මහා බැංකු වාර්ෂික වාර්තාවල අපිට අදාළ මේ සමහර ගයිඩ්ලයින්ස් තියෙනවා. ඒවා සම්බන්ධව ඔයගොල්ලෝ දැනගත යුතු කාරණා සම්බන්ධව මම මේ සටහන් ටික ලබා දුන්නා. ඔයගොල්ලන්ට ලැබෙයි. ඉදිරි සතියේ මේ අපිට කතා කරන්න වෙන්නේ මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරනු ලබන විධාන 2016 අංක 1 ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම බැසීම හා ස්ථාන වෙනස් කිරීම කියලා එකක් ඕන ලැබෙනවා. ඒක කියව ගන්න ඕන. ඒ කියන්නේ 2016 අංක 1 දරන විධානය. ඊට පස්සේ ඒ වගේම තව කල්බදු මූල්‍ය කරන ආයතන සම්බන්ධ වෙන ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම වැසීම ස්ථාන වෙනස් කිරීම සම්බන්ධ තව විධානයක් ලැබෙනවා. ඒගොල්ලෝ කියව ගන්න ඉන්නවා. මම මේ පාඩම ලබන සතියේ කතා කරනවා. නෝට් එක ඔයාලට ලැබෙයි. ඊළඟට අවම මූලික ප්‍රාග්ධනය සංශෝධනයක් තියෙනවා. මම හිතන්නේ මම අවම මූලික ප්‍රාග්ධනය මිනිමම් කෝ කැපිටල් කියන ඩිරෙක්ෂන් එක ඔයාලට කතා කළා නේද? මීට කලින් කතා කරලා මුදල් සමාගම් වල අවම මූලික ප්‍රාග්ධනය සම්බන්ධව විධානය මම ඔයාලට කලින් කතා කරලා තියෙනවනේ. මෙච්චර ප්‍රමාණයක් තියෙනවනේ කියලා කතා කරලා තියෙනව නේද? අවම මූලික ප්‍රාග්ධනය. මට කවුරු රෙස්පොන්ස් කරන්නේ? මිනිමම් කෝ කැපිටල් ඩිරෙක්ෂන් එක මම කතා කරලා තියෙනවනේ කලින්. අවම මූලික ප්‍රාග්ධනය. මම කතා කරාද? මට කියන්න කවුරු හරි? මම මතකයි මම ඩිරෙක්ෂන්ස් කීපයක් කරා ඔයගලන්ට. බලපත්‍ර ලබා ගැනීම, අවම මූලික ප්‍රාග්ධනය, බලපත්‍ර නැවත අලුත් කිරීම ආදී වශයෙන් මම කලින් කතා කරා ඔයගලන්ට. මතක ඇති නේද? අවම මූලික මිනිමම් කෝ කැපිටල් ඩිරෙක්ෂන්. කලින් කතා කරලා තියෙනවා. මම කතා කරලා තියෙන කවුරු රෙස්පොන්ස් කරන්න? අර මතකයි මම ඒක කතා කරා. අවම මූලික ප්‍රාග්ධනය මිනිමම් කෝ කැපිටල්. මේ නෝට්ස් ඔයගලන්ට පාඩම් කරන්න මේ print කරලා තියාගන්න එක හොඳයි. ඔයගලන්ට මම හිතනවා print කරගන්න මේ නෝට්ස් ඔයගලන්ගේ වියදමේ එහෙනම් print කරගන්න එක අවශ්‍ය වෙනවා. අවම මූලික ප්‍රාග්ධනය මම කලින් කළේ නැද්ද? මට මතකයි කළා වගේ. මිනිමම් කෝ කැපිටල් අවම මූලික ප්‍රාග්ධනය මම හිතන්නේ මම කලින් කළා තියෙනවා. මට කවුරු රෙස්පොන්ස් කරන්න?
අවම මූලික ප්‍රාග්ධනය මිනිමම් කෝ කැපිටල්. නැද්ද ඔයගොල්ලෝ හොයාගන්න නැද්ද ඒක මම කළා තියෙනවා කලින්. නැත්තම් කියන්න මට. මිනිමම් කෝ කැපිටල් කොහොම හරි අන්න ඒ සම්බන්ධ සංශෝධනයක් තියෙනවා 2017 අංක 1 අංක 2 අවම මූලික ප්‍රාග්ධනය ඉහළ නමලා තියෙනවා. ඒ සම්බන්ධ ඩිරෙක්ෂන් එකක් මම ලබා දෙන්නකෝ. ඒකත් අපි ලබන සතියේ කතා කරන්න ඕන. ඊළඟට බල මුදල් තරව කරන අපි කතා කරා මම දැන් ටික කලින් පාඩමක් අපි දැන් කතා කරා මුදල් හුමාරු කරනවා. ඒ වගේ මුදල් තරව කරනවා කියලා පාඩමක් තියෙනවා. මනි බ්‍රෝකර්ස්. ඒකත් මම ඔයගලන්ට කළා තියෙනවා. කලින් මනි බ්‍රෝකර්ස් පාඩම කරා මම ෂෙයා බ්‍රෝකර්ස් එක්ක එකට කළා. මුදල් තරව කරව පාඩම මතක් කියන්නේ ඒක මම කලින් කතා කරලා තියෙනවා. මනි බ්‍රෝකර්ස් with ෂෙයා බ්‍රෝකර්ස් එක ළඟ කතා කළා. ෂෙයා බ්‍රෝකර්ස් මේ පාඩම කරද්දී අපි කතා කරා. මතක කෙනෙක් මට රෙස්පොන්ස් කරන්න. මේ සම්බන්ධ කරලා ඕනේ මේවා කියන්න නැත්නම් ඔයගොල්ලෝ මේවා හම්බුනාම මොනවද කියලා දන්නේ නැහැනේ. කො රෙස්පොන්ස් කරන කවුරුරි? මුදල් තරව කරුවන් කොටස් තරව කරුවන් වර්ග දෙකක් ඒ පාඩම් දෙක අපි කළා තියෙනවා එක ළඟ සාකච්ඡා කරලා තියෙනවා. උගන්ට ඇහෙනවද මාව? මුදල් තරව කරුවන් no response. මුදල් තරව කරුවන් මට අයිඩියා එකක් නැහැ ඔයගොල්ලෝ මොන මට්ටමේ ඉන්නේ කියලා කියන්න. මම ඔයගලන්ට කතා කරා මුදල් තරව කරුවන් ඒක සම්බන්ධව කොටසක් ඔයගලන්ට කරන්න ලබන සතියේ එවනවා. ඒක ලබන සතියේ සාකච්ඡා කරන්න. ඒක මම මේ කියන්න හදන්නේ. එවැනි මුදල් තරව කරුවන් සඳහා වූ චර්යා ධර්ම සංග්‍රහය code of ethics එකක් ඇති කරලා තියෙනවා. ඒක ඒ සම්බන්ධ මේ කොටසත් අපි එවනවා ඔයගලන්ට ලබන සතියේ සාකච්ඡා කරන්න. මම කියන එක ඇහෙනවද ඔයගලන්ට? මම කතා කරන එක ඇහෙනවද? right මේ මට කියන්න ගියහන් දස්නි කියන්න මේ මුදල් තරව කරුව මම පාඩම කළා නේද? මම කළා තියෙන්නේ මනි බ්‍රෝකර්ස් පාඩම කළා මට මතකයි. ඔව් රයිට් අන්නේ මනි බ්‍රෝකර්ස් ලගේට කෝඩ් ඔෆ් එතික්ස් මේ ආචාර ධර්ම සංග්‍රහයක් හදලා තියෙනවා. ඒ ගැන මේ අපේ 2018 වාර්ෂික වාර්තාවේ තියෙනවා. ඒ සම්බන්ධව මම එවනවා ලබන සතියේ අපි සාකච්ඡා කරන්න ඕනේ ඒක. ඒ සම්බන්ධ මේ ආචාර ධර්ම සංග්‍රහයක් කියනවා. ඒකත් ලබන සතියේ අපි කතා කරන්න ඕන. ඒක වෙනවා. ඊළඟට ඒ ටික මම දුන්නා ඔයගලන්ට එවන්න කියලා. ඔව්. ඊට අමතරව අපිට තව කතා කරන්න වැදගත් මාතෘකා කීපයක් තියෙනවා. කීපයක්ම තියෙනවා තව කතා කරන්න. ඒවත් මම ලබා දුන්නා. ඔයගලන්ට පුළුවන් නම් ඒ සටහන් ඔක්කොම ලබන සතියේ ලැබෙයි ඔයගලන්ට. ලබන සතියේ සාකච්ඡා කරන්න මෙන්න මේ ඒවා එකක් තමයි අපිට විශේෂ පාඩමක් විශේෂයෙන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා මේ ශුද්ධ මූල්‍ය ව්‍යාපාර. ඒකත් ඔයගොල්ලෝ බැංකුවන ඕන මූල්‍ය ව්‍යාපාර වල කොටසක් මයික්‍රෝ ෆයිනෑන්ස් පැත්ත. ඒ සඳහා 2016 මහා බැංකුව වාර්ෂික වාර්තාවේ විශේෂ සටහනක් වෙනවා. විශේෂ සටහන 11. ඒ කියන්නේ බොක්ස් ලෙටර් නම්බර් 11. ඒකේ තියෙන්නේ 2016 මහා බැංකුව වාර්ෂික වාර්තාවේ 8 වන පරිච්ඡේදය තමයි තියෙන්නේ. 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පන්ති අර්ථ වෙන නියාමන රාමුව. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේ නෝට් එකත් ඔයගොල්ලන්ට ලැබෙනවා. මම අද ලබා දුන්න ඔෆිස් එකට. ඒක ලබන සතියේ අපිට සාකච්ඡා කරන්න මේ නෝට් එකත් ලැබෙනවා. 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පන්ති අර්ථ වෙන නියාමන රාමුව. Regulatory Framework for the Microfinance Institutions. ඒ නෝට් එකත් ලබන සතියේ ලැබෙනවා. ඊළඟට අපි තව 2017 මහා බැංකුව වාර්ෂික වාර්තාවේ 8 වන පරිච්ඡේදයේ විශේෂ සටහන 10. ඒ කියන්නේ බොක්ස් ලෙටර් එකක් ඒකත්. ඒකේ තියෙන්නේ තාක්ෂණය පාදක කරගත් අනාගත බැංකුකරණය. future banking with technology. තාක්ෂණය පදනම් කරගත් අනාගත බැංකුකරණය. ඒකත් ඔයගොල්ලන්ට ලැබෙයි. ඒ විශේෂ සටහන ඒක කියව ගන්න සූදානම් වෙන ලබන සතියේ ඒක පාඩමක් අපිට කරන්න තියෙනවා. ඊළඟට 2000
2017 වාර්ෂික වාර්තාවේ 8 වෙනි පරිච්ඡේදෙම විශේෂ සටහන් 11 ඒකේ තව තියෙනවා විශේෂ සටහනක් නෝට්ටය බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු මූල්‍ය කරන සමාගම්. අපේ විෂය තමයි බැංකු නොවන මූල්‍ය ආයතන. ඒකේ ප්‍රධානම ආයතන වර්ග දෙකක් තමයි මුදල් සමාගම් සහ කල්බදු සමාගම්. සඳහා මූල්‍ය ගණනය කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් හඳුන්වා දීම. ඒ කියන්නේ කස්ටමර් ප්‍රොටෙක්ෂන්ස්. මේ මූල්‍ය ඒ ආයතන වර්ගවලම ගණනය කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක් කම්ප්ලයි ෆ්‍රේම්වර්ක් එකක් හදන්න හඳුන්වා දීම සම්බන්ධ විශේෂ සටහනක් තියෙනවා. ඒකත් අපි මම එවන්න බාර දුන්නා ඔයගලන්ට. ඒකත් ලැබෙනවා. ඒ ඔක්කොම ටික අපි ලබන සතියේ කතා කරනවා. කතා කරන ඔයගොල්ලෝ සූදානම් වෙන්න අවශ්‍යයි. දැන් මම කැමතියි ඔයගොල්ලන්ට හැමෝටම ඔයගොල්ලෝ මාව ඇහෙන නිසා මේ විශේෂයෙන් මෙන්න මේ භාණ්ඩාගාර බිල්පත් රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්න ඕගොල්ලෝ. ප්‍රශ්න ලියාගෙන මේ ප්‍රශ්නේ මම දෙනවා ඕගොල්ලන්ට. මේ ප්‍රශ්න ලියා ගන්න හැමෝටම මාව ඇහෙනවද? හැමෝටම මාව ඇහෙනවද? හැමෝටම ඇහෙනවද මාව? ඔව් ඕකේ රයිට් ෆයින්. එහෙනම් මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්න. මට පොඩි වෙලාවක් දෙන්න. මම ප්‍රශ්නයක් දෙනවා ඕගොල්ලෝ ලියා ගන්න දැන්. මේක අපි ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕන. මම ලබන සතියේ නෙමෙයි ලබන සතියේ හරි ඉදිරි සතියේදී මම කතා කරන ඕගොල්ලන්ට මේ ප්‍රශ්න ගැන. ඒතර ඔයගොල්ලෝ ලියලා තියෙන උත්තර සාර්ථක වෙනද කියලා ඔයගොල්ලන්ටම ස්වයං අධ්‍යයනයක් කරන්න පුළුවන්. මම ඒක ලබා දෙනවා උත්තර වෙනම දවසක. දැන් ප්‍රශ්න හලෝ මට කෝල් ඔව් කවුද? ඔව් ඔව් ඒගොල්ලෝ කියනවා මේ ඒකේ අර මේකේ මොකක්ද මේකක් තියෙන්නේ දැන් අපිට අර කාල සීමාව වල ජීවි කාල සීමාව ඉවරයි අවුරුද්දලු දැන් ගලවගෙන යන්න ඕනෙලු මේ හදන්න ඕනේ අපිට ගලවගත්තා කියලා එනවනේ මේ නෝට් එකක් දෙන්න බාරගත්තා කියලා දෙන්න කියන්නේ දීලා අරන් යන්න කියන්නේ මේ එතකොට දැන් මේගොල්ලෝ නිකන් මේවා කරලා ඒ උනාට තව ටික දවසකින් ආයෙ ඕක එනවා මට කාඩ් එකක් උන්ට දාන්න ඕනේ දැන් මම හරියයි කියලා කියන්නේ ඔව් ඒකයි ඉතින් ගලව ගන්න කියලා කියන්නේ වැඩේ කරන්නේ මම ක්ලාස් එකේ ඉන්නේ මේ ළමයින්ට ඇහෙනවා මේ කතා කරනවා. ඔව් ඔව්. sorry මේ ඔයගොල්ලෝ ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්නේ මම මේකට උත්තරේ වෙනම දෙනවා ඔයගොල්ලන්ට ලියා ගන්න. ප්‍රශ්නේ කොටස් 4ක් තියෙනවා. පළවෙනි කොටස ලියා ගන්න මෙන්න මේ විදිහට. ප්‍රශ්නේ පළවෙනි කොටස ලියා ගන්න මේ විදිහට. රාජ්‍ය සුරකුම්පත් යනුවෙන් හඳුන්වනු ලබන්නේ රාජ්‍ය සුරකුම්පත් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවාද? ප්‍රශ්නේ පළවෙනි කොටස රාජ්‍ය සුරකුම්පත් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න. රාජ්‍ය සුරකුම්පත් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න. ඉස්සරහින් ලියන ලකුණු 5යි. ඒගොල්ලෝ විභාගයට ප්‍රශ්න එන විදිහට තමයි දෙන්නේ. ලකුණු 5යි. ඒ පාඩම අපි කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට උත්තර ලියන්න පුළුවන් සාර්ථක උත්තර ලකුණු 5කට ඔකට. ලකුණු 5යි. පළවෙනි කොටස. කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5කට ප්‍රමාණවත් කෙටි පැහැදිලි කිරීමක් කරන රාජ්‍ය සුරකුම්පත් කියන්නේ මොනවද? ඒ වර්ග දෙක භාණ්ඩාකාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කර මොනවද කියන්නේ මම නෝට් එකකුත් වෙන මේ වෙලා තියෙනවා. දීර්ඝ විස්තරයක් තියෙනවා. ඕන විදිහට උගලන්න මේක ලියන්න පුළුවන්. හරිද? දෙවෙනි කොටස ලියා ගන්න. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස ලියා ගන්න. දෙවෙනි කොටස රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාරය රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ
ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න. රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන ලකුණු 5යි. තුන්වෙනි කොටස රාජ්‍ය සුරකුම්පත් ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ ප්‍රයිමරි මාකට්. රාජ්‍ය සුරකුම්පත් ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීයික වෙළඳපොළ සෙකන්ඩරි මාකට්. රාජ්‍ය සුරකුම්පත් ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීයික වෙළඳපොළ පැහැදිලි කර ප්‍රතිමිලදී ගැනීම සහ ප්‍රතිවිකුණුම් යන්න පැහැදිලි කරන්න. ලකුණු 5යි. ලකුණු 5කටත් හතරවෙනි කොටස ලියා ගන්න. හතරවෙනි කොටස රාජ්‍ය සුරකුම්පත් නිකුත් කිරීම සම්බන්ධ ආයතනික ක්‍රියාවලිය රාජ්‍ය සුරකුම්පත් නිකුත් කිරීම සම්බන්ධ ආයතනික ක්‍රියාවලිය සැකෙවින් පැහැදිලි කරන්න. ආයතනික ක්‍රියාවලිය සැකෙවින් පැහැදිලි කරන්න. ඒකට ලකුණු 5යි. එතකොට ලකුණු 20ක ප්‍රශ්නයක් ඔය විභාගෙදි ප්‍රශ්න එන්නේ මේ ආකාරයට ඔයගලන්ට ලකුණු 5 ප්‍රශ්න එන්නේ. එතකොට ලකුණු 5කට ප්‍රමාණවත් පිළිතුරු තියෙනවා. ඔකට ඕන තරම් උත්තර ලියන කරුණු ඔයගොල්ලෝ ගාව තියෙනවා දැන්. මම මේ පාඩම PowerPoint එක කරා, වෙනම විශේෂ සටහනක් කරා, ප්‍රාථමික අලෙවිකරුවන් ගැන කළා, රියෝස් රිපෝට් දෙකම සාකච්ඡා කළා. ඒ ඇති වෙන්න කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ කියවලා බලලා සාර්ථක උත්තරයක් ගොඩනගන්න. මම ඔකට ලබන සතියේ නෙමෙයි. ලබන සතියේ වෙන්න බෑ. ඊළඟ ඉදිරි සතියකදී මම ඔකට උත්තර දෙනවා ඔයගොල්ලන්ට. උත්තර මම සාකච්ඡා කරනකොට ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ ලියපු උත්තර කොයිතරම් දුරට සාර්ථකව ලියවිලාද කියලා ඔයගොල්ලන්ටම ස්වයං ඇගීමක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ උත්තර කොයිතරම් දුරට සාර්ථකද කියන එක. ඊළඟට ඒකම ඔයගොල්ලන්ට තව මම කැමතියි තව ප්‍රශ්නයක් දෙන්න ලියා ගන්න මේ වෙලාවෙම. දැන් මම අර පාඩම් කීපයක් සඳහන් කරා ඔයගොල්ලන්ට ඉදිරි කාලේ ඉදිරි සතියේ දැන් ලැබෙනවා කියලා. ඒ ලැබෙන පාඩම් මාස්ටරෙන් කතා කරන්න. ඒ වගේම තව ඔයගලන්ට කරපු පාඩමක් තියෙනවා මම හිතන්නේ මම මුල් දවස්වලම කරපු පාඩමක් තියෙනවා. බලපත්ලාභී මුදල් සමාගම් විශේෂයෙන් කල්බදු සමාගම් ඒ ආදී බැංකුවල මූල්‍ය ආයතන මගින් ලබා දැකිය ණය පහසුකම් ආදී වශයෙන් මුල්ම දවස්වල මම පාඩමක් කරා ඔයගලන්ට. මම මේ නෝට් එක ඔයගලන්ට පැහැදිලි වෙනවා. මේ නෝට් එක පේනවා ඇති. මේ නෝට් එක ඔයගොල්ලෝ ගාව තියෙනවා දැන්. මේක හරි පැත්තට පේනවද දන්නේ නැහැ. මේ නෝට් එකෙන් මම මේ ආස්නේ මුල්ම දවස්වල කතා කරපු නෝට් එක. මේකෙන් මම තව ප්‍රශ්නයක් දෙනවා මේක ලියා ගන්න. තව ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි ප්‍රශ්න ලියා ගන්න. මේ උත්තර ලියන්න ඕන මොකද ඔයගොල්ලෝ ලියන එක මට තමයි ඔයගොල්ලන්ගේ සාර්ථකව විභාගයට මුහුණ දීමේ හැකියාව තීරණය වෙන්නේ. මොකද දැන් අපි ලේස්ට් වෙනවා නොවැම්බර් ටයිම් ටේබල් දාලා තියෙන එක්සෑම් එකට.
දැන් අපි අගෝස්තු වලටත් ආවා සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර්. දැම්ම අපි කරපු පාඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න කතා කරමින් උත්තර ලියමින් ඉස්සරහට යන්න අවශ්‍යයි. ඒ නිසා මම පැය භාගයක් විතර මේකට වෙන් කරගන්නේ. මොකද මේක වැදගත් නිසා. ලියා ගන්න ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්න ලියා ගන්න. දැන් පළවෙනි ප්‍රශ්න ලියාගත්තා රාජ්‍ය සුරකුම්පත් වෙළවල් සම්බන්ධයෙන්. මට කියන්න මේ ඒක හරියට පැහැදිලිව ඔයගලන්ට අහුණාද? හරියට ලියාගත්තද ඔක්කොම? ඕකේ. ඔක්කොම ලියාගත්තා නේද ප්‍රශ්න? රයිට්. ඕකේ රයිට්. දැන් ක්වෙස්චන් නම්බර් 2 ඊළඟ ප්‍රශ්න ලියා ගන්න. මේ බැංකු නොවන මූල්‍ය ආයතන විෂය සම්බන්ධ මුල හරියෙන් ඔයගලන්ට සාමාන්‍යයෙන් එන ප්‍රශ්නයක් මේක. බොහෝ විට මෙවැනි ප්‍රශ්න මෙවැනි ස්වරූපයේ ප්‍රශ්න විභාගවලදී ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙත් ලියා ගන්න. මේ ප්‍රශ්නෙත් ලියා ගන්න. ඒකෙත් කොටස් හතරක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ කොටස් හතරයි. ඒකේ පළවෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. රෝමි ලක්කන එක දාලා ලියා ගන්න. බැංකු නොවන මූල්‍යාංශය ඡායා බැංකු ක්‍රමය ෂැඩෝ බැංකින් ඡායා බැංකු ක්‍රමයේ ලෙසද හැඳින්වෙන අතර බැංකු නොවන මූල්‍ය ක්‍රමයේ ඡායා බැංකු ක්‍රමයේ ලෙසද හැඳින්වෙන අතර පැහැදිලි ලෙසම බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය අතර පැහැදිලි ලෙසම බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය අතර දක්නට ලැබෙන වෙනස්කම් හතරක් සඳහන් කරන්න ලකුණු 5යි. අපි දන්නවා අපි සාකච්ඡා කරලා තියෙනවා බැංකු නොවන අංශය ඡායා බැංකු ක්‍රමය කියලා කියනවා. පැහැදිලි ලෙසම මේ බැංකු ක්‍රමයක් ඡායා බැංකු ක්‍රමය බැංකු නොවන අංශය අතර තියෙන වෙනස්කම් හතරක් සඳහන් කරන්න කියන ලකුණු 5යි. පළවෙනි කොටස. රයිට්? පළවෙනි කොටස. ඊළඟ ලියා ගන්න ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස දෙක විශේෂ කල්බදු සමාගම් සඳහා බලපවත්වන නීතිය සඳහන් කර නීතිය නිකන් සඳහන් කරන්න විතර just mention විශේෂ කල්බදු සමාගම් සඳහා බලපවත්වන නීතිය සඳහන් කර කල්බදු ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අරමුදල් සම්පාදනය කරගන්නා ව්‍යාපාර පාත්තාන අරමුදල් සම්පාදනය කරගන්නා මාර්ග කෙටියෙන් පැහැදිලි කරන්න. ඒක පළවෙනි ප්‍රශ්නේ ලකුණු 5යි. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඒ රෝමි ලක්කන් 2. කල්බදු ව්‍යාපාර සඳහා
කල්බඩු ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීමේ කල්බඩු ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීමේ අධිකාරී බලය හිමිවන්නේ කල්බඩු ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීමේ අධිකාරී බලය හිමිවන්නේ කවුරුන් වෙතද? කල්බඩු ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා දීමේ අධිකාරී බලය හිමිවන්නේ කවුරුන් වෙතද? එමෙන්ම ඒ ප්‍රශ්නටම එමෙන්ම එවැනි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා එමෙන්ම එවැනි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා එමෙන්ම එවැනි බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන ආයතන වන්නේ මොනවාද? එනි බලපත්‍රයක් ලබන සඳහා සුදුසුකම් ලබන ආයතන වන්නේ මොනවාද? ඒවා වෙන වෙනම සඳහන් කරන්න ආයතන 4ක් තියෙනවා. ආයතන වර්ග 4ක් තියෙනවා. ලීසින් බිස්නස් කරන්න පුළුවන්. මම ඒවා සටහන් වල දීලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. ඒ ලකුණු 5යි. දෙවෙනි ප්‍රශ්නයට ලකුණු 5යි. ඊළඟට ඒ ප්‍රශ්නෙම තුන්වෙනි කොටස ලියා ගන්න. ඒ ප්‍රශ්නෙම තුන්වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් ලියාට ලකුණු 5යි 5යි පළවෙනි කොටස් දෙකටම තුන්වෙනි කොටස රෝම ඉලක්කම් 3 මෙලෙස කල්බඩු ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා මෙලෙස කල්බඩු ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන මෙලෙස කල්බඩු ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන නැත්නම් සම්පූර්ණ කළ යුතු මෙලෙස කල්බඩු ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික සුදුසුකම් දෙක සඳහන් කරන්න. මූලික සුදුසුකම් දෙක සඳහන් කරන්න. ලකුණු 5යි. තුන්වෙනි කොටස ලකුණු 5යි. ඒකේ හතරවෙනි කොටස ලියා ගන්න. ඒකටත් ලකුණු 5යි. දැන් ඔය මුල් කොටස් තුනම ලකුණු 5 බැගින් හම්බ වෙනවා. හතරවෙනි කොටස ලියා ගන්න. හතරවෙනි කොටස මෙලෙස කල්බඩු ව්‍යාපාර යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ විචක්ෂණ අවශ්‍යතාවයන් මහ බැංකුව විසින් නියම කරනු ලැබ තිබේ.
විචක්ෂණ අවශ්‍යතාවයන් මහ බැංකුව විසින් නියම කරනු ලැබ තිබේ. විචක්ෂණ අවශ්‍යතාවයන් prudential requirement විචක්ෂණ අවශ්‍යතාවයන් මහ බැංකුව විසින් නියම කර තිබේ. ඉන් පහක් සඳහන් කරන්න. ඉන් පහක් සඳහන් කරන්න. ඉන් පහක් සඳහන් කරන ලකුණු පහයි. ඉන් පහක් සඳහන් කරන ලකුණු පහයි. ලකුණු පහයි. ඒ ප්‍රශ්නෙත් ලියාගත්තා. ඒතර ප්‍රශ්නේ කොටස් 4යි ලකුණු 5 බැගින් එක කොටසට ලකුණු 5 බැගින් ලකුණු 20ක් හම්බ වෙනවා. ඒක ලියාගත්තද හැමෝම? ඒක ලියාගත්තද? හරිද? ඔක්කොම ලියාගත්තද? ප්‍රශ්න සඳහන් කරගත්තද? ඕකේ රයිට්. දැන් මම මේ ප්‍රශ්න දෙකටම අහගන්න හොඳට. ඔය ප්‍රශ්න දෙකටම උත්තර ලියන්න පුළුවන් කරුණු තියෙනවා, ප්‍රමාණවත් කරුණු. sufficient information තියෙනවා. ඔයගොල්ලෝගේ නෝට් එකක් තියෙනවා ළඟ මම කලින් කතා කරපු බලපත්ලාභී මුදල් සමාගම්, විශේෂ කල්බතු සමාගම්, ඒ වගේම බැංකු නෝන මූල්‍ය ආයතන මගින් ලබා දීක ණය පහසුකම් ආදී වශයෙන් මම නෝට් එකක් දීලා තියෙනවා. ඒකේ පළවෙනි පිටුව, දෙවෙනි පිටුව සහ තුන්වෙනි පිටුව කියවුවනම්, ඒකේ 1 2 3 පිටු කියවුවනම් ওই ප්‍රශ්න දෙකටම උත්තර සාර්ථකව ලියන්න පුළුවන්. ඒක කියවලා බලලා ඒ උත්තර ලියන්න අවශ්‍යයි. ඒක ඒ ප්‍රශ්න දෙකටම උත්තර ලියන්න ඕන. මම ලබන සතියේ නෙවෙයි ඊළඟ අවස්ථාවක මම සාකච්ඡා කරනවා. ඒ උත්තර ඒකට ඔයගොල්ලෝ උත්තර ලියලා ළඟ තියාගන්න උත්තර මම සාකච්ඡා කරනකොට බලන්න පුළුවන් ඔයගොල්ලෝ සාර්ථකව උත්තර ලියලා තියෙනවද නැද්ද කියලා self ඔයගොල්ලන්ට ස්වයං ඇගීමක් කරන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා ලියා ගන්න. තවත් ප්‍රශ්නයක්. මොකද දැන් ප්‍රශ්න කරන්න ඕන ඉගෙන ගත්තට මදිනේ. ප්‍රශ්න වලට උත්තර ලියලා පුරුදු වෙන්න ඕනේ. විභාගෙට ප්‍රැක්ටිස් කරන්න. ඔය ලියද්දි ටයිම් කරලා ලියන්න. ටයිම් මැනේජ්මන්ට් එක බලන්න කොච්චර වෙලාවක් යනවද උත්තර ලියන්න කියලා. මොකද විභාගෙදි ඔයාලට පැය 3ක් හම්බ වෙනවා පේපර් එකට. විනාඩි 15ක් හම්බ වෙනවා කියවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ කාලය පිළිබඳ. නමුත් ඔයගොල්ලෝ ටයිම් ෆ්‍රේම් එක වැඩ කරන්න පුරුදු වෙන්න ඕන නිසා ටයිම් කරලා ලියන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මේ රික්වෙස්ට් එක කරා කවුද මට ඒක බලා ගන්න බැරි වුණාට ආයි කියන්න. third question මොකද්ද? කවුරු රික්වෙස්ට් එක කරා මොකද මට ඒක හරියට කියව ගන්න බැරි වුණා. ඒ කියන්නේ මම දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ තනිකරම මම දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණව ඔයගලන්ට ඉදිරිපත් කරේ කල්බදු සම්බන්ධයෙන්. හරිද? ඒකේ මම ඇහුවේ කල්බදු සමාගම බලපත්‍රන නීතිය මොකක්ද? හරිද? ඒතර කල්බදු ව්‍යාපාරයකට අරමුදල් රැස් කරන්න පුළුවන් මාර්ග මොනවද? ඒ වගේම ඒ වගේ බලපත්‍ර අධිකාරිය මොකක්ද? ඒ වගේම අවශ්‍ය කරන සුදුසුකම් මොනවද? ඒ වගේම කල්බදු ව්‍යාපාර පාත්‍රන්න පුළුවන් ආයතන වර්ග මොනවද? අවසානට ඇහුවේ විචක්ෂණ අවශ්‍යතාවයන් පනවලා තියෙනවා මහ බැංකුවෙන්. ඒවා මොනවද කියලා ඔය ආදි තමයි ප්‍රශ්න ඇහුවේ. ඔක ওই නෝට් එකේ තියෙනවා සම්පූර්ණම. ඒ ආශ්‍රයෙන් තමයි මම ප්‍රශ්නේ ඇහුවේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ඒකත් ඒ නෝට් එකේම 3 4 5 ආදී පිටු වලින් තමයි ඒ ප්‍රශ්නේ තියෙන 3 4 5 6 ඒ පිටු කියවන ඔයගලන්ට ඒකට උත්තරේ හම්බ වෙනවා. දැන් මේ හොයාගන්න පුළුවන් මම කියන තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඒකෙත් කොට හැම ප්‍රශ්නයකම මොකද තියෙන්නේ කොටස් 4 බැගින් එක කොටසට ලකුණු 5 බැගින්. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ලියා ගන්න. බැංකු නොවන මූල්‍ය ආයතන මගින් තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාගත හැකි ණය පහසුකම් ලබාගත හැකි ණය පහසුකම් ලබාගත හැකි ණය පහසුකම් ලයිස්තු ගත කරන්න
ලයිස්තු ගණන් ලිස්ට් එකට ලියන්න පිළිවෙලට ලියන්න තියෙන්නේ මොනවාද ලබා ගන්න පුළුවන් ණය වර්ග කියලා. ලකුණු 5යි. ඒ පළවෙනි කොටස ලකුණු 5යි. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඉවරයි. බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාගත හැකි ණය පහසුකම් ලැයිස්තුගත කරන්න. දෙවෙනි එක දෙවෙනි කොටස බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබා ගන්නා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබා ගන්නා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබා ගන්නා තැන්පතු පහසුකම් මොනවාද? තැන්පතු පහසුකම් මොනවාද? තැන්පතු පහසුකම් මොනවාද? ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. ඒක දෙවෙනි කොටස ලකුණු 5යි. ඒ ප්‍රශ්නෙම තුන්වෙනි කොටස ලියා ගන්න. ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටස බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග ඒ කියන්නේ කැටගරීස් ඒ කියන්නේ ක්ලස්ටර්ස් බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග කැටගරීස් සහ බැංකු නොවන මූල්‍ය ආයතන වර්ග සහ ඒවායේ ව්‍යාපාර ආකෘතීන් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒවායේ ව්‍යාපාර ආකෘතීන් කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5යි. ඒකටත් ලකුණු 5යි. තුන්වෙනි කොටස. ඒ ප්‍රශ්නේ හතරවෙනි කොටස. බැංකු නොවන මූල්‍යාංශයේ තැන්පතු ලබාගත හැකි ආයතන බැංකු නොවන මූල්‍යාංශයේ තැන්පතු ලබාගත හැකි ආයතන වෙන වෙනම සඳහන් කර බැංකු නොවන මූල්‍ය ආයතනංශයේ තැන්පතු ලබාගත හැකි ආයතන වෙන වෙනම සඳහන් කර මං කිව්වේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ තැන්පතු ලබාගත හැකි ආයතන වෙන වෙනම සඳහන් කර ඒවාට අදාළ වන්නා වූ නීතිමය අනපනත්ද ඒවාට අදාළ නීතිමය අනපනත්ද වෙන වෙනම සඳහන් කරන්න. ලකුණු
5යි. ලකුණු 5යි. මම අර කියපු නෝට් එකේ පළවෙනි පිටුවේ ඉඳලා 12 වෙනි පිටුව දක්වා දැන් ඔය අහපු ප්‍රශ්න දෙක තුනම ආවේ 12 වෙනි පිටුව දක්වා අන්තිම හරියම මගේ ඇහුවේ. ඒව හොඳට කියව ගත්තම ඕගොල්ලන්ට ඔය ප්‍රාථමික අලුවේ කරුවන් ගෙනත් ඔය ඔක්කොම විස්තර තියෙනවා. ඒ නෝට් එක හොඳට රිෆර් කරොත් ඔය ප්‍රශ්න තුනම සාර්ථකව උත්තර ලියන්න පුළුවන්. මම ওই ප්‍රශ්න තුන ගැනම වෙනම ඉදිරි සතියක කතා කරනවා ක්ලාස් එකේ. කතා කරනකොට ඔයගොල්ලෝ ගාව උත්තර තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒ උත්තර මම කියන උත්තරත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියපු උත්තර ලබන සතියේ එකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ඒ උත්තර ලියලා ඔයගොල්ලෝ මේ සඳහා සූදානම් වෙන්න. ඒ සූදානම් වීම මත ඔයගොල්ලන්ට සාර්ථක විභාගෙදී සාර්ථකව විභාගයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආකාරයට පෙර හුරුවක් ලබා ගත්තා. මේකට අපි කියන්නේ කලින් පුහුණු වෙනවා කියලා. මොකද කරුණු තිබුණාට මදි, කරුණු දැනගත්තට මදි. විභාගයේදී ඔයගලන්ට අවශ්‍ය වෙනවා කරුණු හරියට සාර්ථකව ඉදිරිපත් කළා. විනාඩි ලකුණු 5කට සාර්ථක උත්තරයක් හැම ප්‍රශ්නයකටම ලකුණු 5 ගන්න ලැබෙන්නේ. සාර්ථක උත්තරයක් ගොඩනගන්න. ඊට අමතරව මගේ ළඟ තියෙනවා question bank එකක්. ඒ කියන්නේ ප්‍රශ්න බැංකුවක් තියෙනවා මගේ ළඟ. ඒක මම දැම්ම දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒක මම ඉදිරි කාලේ ලබා දෙනවා ඔයගොල්ලන්ට. මේ මගේ ළඟ තියෙනවා මේ ඉන්ස්ටිටියුට් එකත් මම මෙහෙ දීලා තියෙනවා. ඒවා ඒ question bank එක මම ඔයගොල්ලන්ට ප්‍රශ්න ටික කලින් දෙනවා. මේ ආකාරයට ප්‍රශ්න ටික කලින් දෙනවා. ඊට පස්සේ උත්තර ටික වෙනම දෙනවා. මොකද ප්‍රශ්න ටික කලින් දෙන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න කලින් දුන්නා ප්‍රශ්න විතරක් ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ ඉගෙනගත්ත පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒ ප්‍රශ්න වල තනියම උත්සාහ කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට උත්තර ඔයගොල්ලෝ දන්නවද කියලා. උත්තර දුන්නොත් නිරායාසයෙන් ඔයගොල්ලෝ ප්‍රශ්නත් එක්ක උත්තර බලන්න පෙළඹෙනවා. එහෙමනම් ඔයගොල්ලන්ගේ ඔළුවට යන ප්‍රමාණය අඩුයි. මම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ගේ ධාරණය මතක තබා ගැනීම වැඩි කරන්න ප්‍රශ්න ටික විතරක් කලින් දීලා ඒ ප්‍රශ්න තනියම කියවම ඔයගොල්ලන්ට අදහසක් එනවා මේ ප්‍රශ්නේ උත්තරේ මෙන්න මේක. ඔව් අපි මේක දන්නවා කියලා ලොකු කොන්ෆිඩන්ස් එකක් ඔයගොල්ලන්ට එනවා. එහෙම ආවට පස්සේ උත්තර පස්සේ දුන්නාම ඔයගොල්ලන්ට සෙල්ෆ් ඉවැලුවේෂන් එකක් කරන්න පුළුවන්. මම හිතපු උත්තර හරියද? මගේ උත්තරේ වැරදිද කියලා. ඒ අනුව ඔයගොල්ලන්ට නැවත ඒ වැරදි තැන් තියෙනවා නිවැරදි කරලා සකස් කරගන්න පුළුවන්. අන්නේ හුරු ඇති කරන තමයි මේ ප්‍රශ්න මගේ question bank එකේ තියෙන questions මම කෙටි ප්‍රශ්නක් තියෙනවා. අනිත් කෙටි ප්‍රශ්න විශේෂයෙන් තියෙන්නේ ප්‍රශ්න 500ක් විතර තියෙනවා මගේ ළඟ. ඒවා දෙනවා මම එක දවසක ප්‍රශ්න ටික දෙනවා. ඒක print කරපුවා තියෙනවා මේ soft copy එවන්න පුළුවන්. උගලන්ට ගෙදරදී බලන්න පුළුවන්. උත්තරත් වෙනවා. දැම්ම නෙවෙයි පාඩම් අවසානයේ විභාගෙ හිටු කරලා තමයි ඒක දෙන්නේ. ඒකත් අපි වෙනම ලබා දෙනවා. ඒ විදිහට තමයි මම ඔයගොල්ලෝන්ව විභාගයට සූදානම් කරන්නේ. එතකොට දැන් අපි ලබන සතියේ මම නැවත කියනවා. අපි ලබන සතියේ සූදානම් වෙන්නේ ඔයගොල්ලෝ එක්ක කතා කරන්න. මම කලින් කියපු විදිහට 2000 ඒ නෝට් එක ලැබෙනවා ඔයගොල්ලන්ට 2017 වාර්ෂික වාර්තාවේ 11 වෙනි බොක්ස් ලෙටර් එක විශේෂ සටහන බලපත්ලාභී මුදල් සමාගම් සහ විශේෂ කල්බදු සමාගම් සඳහා මූල්‍ය ගනුදෙනු කරන ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුව. ඒ කියන්නේ කස්ටමර් ප්‍රොටෙක්ෂන් ෆ්‍රේම්වර්ක්. මොකද දැන් අපි හැම වෙලේම අපි පාඩම් වල කතා කරන්නේ මූල්‍ය ආයතන මොනවද? ඒවයින් කරන ව්‍යාපාර ආකෘතින් මොනවද? ඒවයින් ලැබෙන සේවාවන් මොනවද? ඒවයින් ආර්ථිකයට ලැබෙන දායකත්වය මොනවද? මූල්‍ය හා බැංකු ක්‍රමයේ ස්ථාවරව පවත්වාගෙන යන්නේ කොහොමද? අනවසර මුදල් ව්‍යාපාරයන් කියන්නේ මොනවද? අනවසර මුදල් ව්‍යාපාරයෙන් වෙන බලපෑම කුමක්ද? ඒවා අවම කරගන්නේ කොහොමද? ඒ වගේ අඩුපාඩු මොනවද? ඒ ආදී වශයෙන් අපි පුළුල් පරාසයක කතා කරනවා. ඒ කතා කරාට දැන් ප්‍රවණතාවයක් එනවා මේ ආයතන සමග විශේෂයෙන්ම බැංකු වෙන්න පුළුවන් බැංකු නොවන මූල්‍ය ආයතන වෙන්න පුළුවන් සමග ප්‍රධාන භූමිකාවක් රඟපාන ගනුදෙනුකරුවන්. එහි ප්‍රධාන භූමිකාවක් රඟපාන ගනුදෙනුකරුවන්. එහෙමනම් මේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව, ගනුදෙනුකරුවන්ගේ දැනුවත්භාවය, ගනුදෙනුකරුවන් සුරක්ෂිත කිරීමත් එක්තරා කාර්යයක අද ප්‍රධාන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මහ බැංකුව විසින් බැංකු වලට වෙනම කස්ටමර් චාට් එකක් දාලා තියෙනවා. දැන් ඒ වගේම ෆ්‍රේම්වර්ක් එකක් මූල්‍ය අනිකුත් මූල්‍ය ආයතන වල ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අනුකූලතා රාමුවක්. ඒ කියන්නේ කස්ටමර් ප්‍රොටෙක්ෂන් ෆ්‍රේම්වර්ක් එකක්, කම්ප්ලයින්ට් ෆ්‍රේම්වර්ක් එකක් හදලා තියෙනවා. ඒ ගැන තමයි එක ලිපියක් ලැබෙන්නේ ඔයගලන්ට විශේෂ සටහන 11 මේක හොඳට කියව ගන්න. මේකෙන් තනිකර වගේ ප්‍රශ්න දැන් ලැබෙනවා විභාගෙදී. ඒ නිසා අපිට මේක විශේෂ සටහනක් හැටියට අපි සාකච්ඡා කළ යුතු වෙනවා මේක. ඒක හොඳට කියව ගන්න ලබන සතියේ දැම්ම මම දීලා තියෙන්නේ ඔයගොල්ලෝ වේලපයින් ලැබේ. අන්තික තමයි 2017 වාර්ෂික වාර්තාවේ විශේෂ සටහන් 10 තාක්ෂණය පාදක කරගත් අනාගත බැංකුකරණය. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ මම
පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ගෙවීම් හා පියවීම් ක්‍රමය සම්බන්ධ පාඩමක් කළා. ඒක තව කොටසක් ලැබෙන්න තියෙනවා ඕගොල්ලන්ට. වර්ඩ් ඩොකියුමන්ට් එකක් PowerPoint එකයි තව නෝට් එකක් කරා. එතකොට මේ තාක්ෂණය පදනම් කරගත්තට ඒ අනාගත බැංකුකරණයේ ලොකු අභියෝගයක් තියෙනවා තාක්ෂණය පදනම් කරන් වැඩ කරද්දී අනාගතේ. ඒ සම්බන්ධ මේ ලිපියේ කතා කරනවා. ඒ නිසා මේක ලැබෙනවා. මේකත් ඔයගොල්ලෝ කියව ගැනීම අවශ්‍යයි. මේ බැංකු නොවන මූල්‍ය අතුනාට පොදුවේ බැංකු නොවන මූල්‍ය අතර හැම එකටම මේ තාක්ෂණය වැදගත් වෙන නිසා මේක වැදගත් වෙනවා. ඒ වගේම ශුද්ධ මූල්‍ය මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ සම්බන්ධ විශේෂ සටහන මම කලින් කිව්වේ 2016 වාර්ෂික වාර්තාවේ විශේෂ සටහන් 11 තියෙනවා. 2016 අංක 6 දරන ශුද්ධ මූල්‍ය පන්තියට වෙන නියාමන රාමුව. මේකත් වැදගත් වෙනවා ඕගොල්ලන්ට. මේ සටහන ලැබෙනවා. මේ සටහනත් ඕගොල්ලෝ කියව ගන්න අවශ්‍යයි. කියව ගත්තම අපිට ලබන සතියේ මේ පාඩම් තුන මේ Word documents මේ PDF තමයි ලැබෙන්නේ. මේවයි මේකේ PowerPoint හදලා නැහැ තාම. අපි ඒක ඉදිරි කාලේ දෙනවා. හදලා දෙනවා. ඒ නිසා මේවා අපි සාකච්ඡා කරනවා. මේ ආශ්‍රේත ප්‍රශ්න ඇවිල්ලා තිනවා. ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නත් අපිට කතා කරන්න පුළුවන්. මම නැවත ඉල්ලීමක් කරනවා ඕගොල්ලන්ගෙන්. ඕගොල්ලෝ සීලෝ දෙනා තව අර ගයිඩ්ලයින්ස් වලින් මම කිව්වා ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම, වැසීම ස්ථාන වෙනස් කිරීම ආදී ඒවත් ලැබෙයි. ඒවා කියව ගන්න සහ අනිකුත් විධාන නියෝගයක් අපිට ඒවයි සංශෝධනය වෙච්ච තියෙන ඒවා කතා කරන්න පුළුවන්. එතකොට ඕගලන්ට විශේෂයෙන්ම මේ අපි ඉදිරි කාලේ තව අපිට කතා කරන්න පාඩම් කීපයක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මට දැනගන්න හම්බුණා ඕගලන්ට ආදර්ශ පිළිතුරු සමග මේ ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන් කියලා අවස්ථාව දෙනවා කියලා. එහෙම දෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට අවස්ථාව දුන්න ගමන් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මට පුළුවන් ඒවා එක්කත් සතියක් දෙකක් විතර විභාගයට පෙර සාකච්ඡා කරන්න. මම හිතන්නේ අද කතා කරපු දේවල් ඕගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. මම කතා කරපු දේවල් අද පැහැදිලි ඇති. ප්‍රශ්නත් ඔක්කොම ලියා ගන්න නැති. මම හිතන්නේ ඕගලන්ට හරි නේද? ඔක්කොම ක්ලියර් නේද? අපිට දැන් අද නතර ගන්න පුළුවන් පාඩම. මම හිතන්නේ දැන් පොඩි වෙලාවක තව තියෙන්නේ. ක්ලියර්ද දැන්? ක්ලියර්. ඕකේ. ඕකේ දැන් එහෙනම් ඒ විදිහට සූදානම් වෙන්න අපි දැන් ටික ටික විභාගෙට ලීස්ට් වෙන්න ඕන. දැන් අපි විභාගෙ ලඟ වෙනවා නොවැම්බර් ටයිම් ටේබල් දාලා තියෙන්නේ. මතන A levels just after the A levels ඔයගොල්ලන්ගේ එක්සෑම් එක එනවා. දැන් මෙහෙන් මම හිතන්නේ අවශ්‍ය විද්‍යාන යොදනවා. දැන් ඉන්ස්ටිටියුට් එක සෞඛ්‍ය බලධාරීන් සමග කතා කරමින් සෞඛ්‍ය ආරක්ෂිතව කොරෝනා උදරින් තියෙන අතරතුර කොහොමද විභාගේ පවත්වන්නේ කියන මූලික සාකච්ඡා දැන් කරගෙන යනවා. මම සූදානම් වෙනවා. ඒ දේවල් වෙනවා. දැන් මේ කාලේ ඒවා වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් විභාග පවත්වන්නේ පාසල් වල ප්‍රධාන නගරවල A level ඉවරනාට පස්සේ මම හිතන්නේ මේක පවත්වාවි. ඒ අත්දැකීමුත් අරගෙන මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එක බලාපොරොත්තු වෙන්නේ ඒක පවත්වන්න. ඒතර ඔයගොල්ලෝ සාර්ථකව මුණ දෙන්න ලේසිනේ. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ පාර ඔයගොල්ලොත් එක්කම ගිය සැරේ විභාග ලියන්න බැරි වෙච්ච පිරිසක් ඉන්නවා. ගිය සැරේ විභාග ලියන්න මොකද විභාග තිබ්බේ නැහැනේ කොරෝනා නිසා. ඒ අයත් මම හිතන්නේ මේ අවස්ථාවේ විභාගයට වාඩි වෙයි. ඉතින් ශාලාවල සමහරට දුරස්ථභාවය තියාගෙන ඒවා ලේසි කරලා ඔක්කොම කරાવી. අපිට කාලෙකුත් තියෙනවා ප්‍රමාණවත් තව මාස දෙකක් විතර නෑ. අගෝස්තුනේ සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙකමාරක් තියෙනවා. සියලුම දේවල් අපිට සාර්ථකව කතා කරන්න කාලෙත් තව තියෙනවා. ඒ නිසා මේ ওই දේවල් ඔක්කොම ලේස්ති කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරි සාකච්ඡාව කරගෙන යන්න. හරි එහෙනම් අපි අද ක්ලාස් එක නතර කරනවා. බොහොම ස්තුතියි ඔක්කොම. Thank you.